අති ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි මේ පින්වත් සියලු දෙනා දැන් මේ සූදානම් වෙන්නේ සසර දුක්ගිනි නිවීම පිණිස ලෞතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයේ විදක් ශ්‍රවණය කරන්ට. ඒ නිසා මේ හැම දිනම තමන්ගේ සිත නොයෙක් අරමුණු වල දුවන්නට නොදී බොහෝම වමනාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ. විශේෂයෙන්ම මේ දේශනාව ඉතාමත් ගැඹුරු ස්වභාවයෙන් යුක්ත අරුත් තියෙනවා. විතර්කගත මනසකින් ශ්‍රවණය කළාම කලාට ඒ ධර්මයන්ගේ අර්ථය අපිට වැටහෙන්නේ නැහැ. ඒ නිසා සිත සංසුන් කරගෙන නොයෙක් කර්මණු වල දුවන්නට නොදී බොහොම වමනාවෙන් මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනේ. පින්වතුනි, බුද්ධෝත්පාද කාලයක් මනුෂ්‍ය ජීවිතයක් සද්ධර්මයේ තියෙන වටපිටාවක් නොලැබුණු නිසා ඒ උතුම් සද්ධර්මය අවබෝධ කරගන්න අපිට බැරි වුණා. ඒ සද්ධර්මයේ අනවබෝධය නිසා අපි හැමදෙනාම අනවරාග්‍ර සංසාරික බොහෝ කාලයක් දුක් විඳාය. තාමේ දුක අපේ ජීවිත වලින් ගෙවිලා නැහැ. පින්වතුනි, මොහොතකට බැලුවොත් අපේ ජීවිත විතරක් නෙමෙයි හැම තැනම ජීවත් වෙන මිනිස්සුયો, ඒ විතරක් නෙමෙයි හැම සත්වයක්ම මේ කරන්නේ මොකක්ද කියලා නුවණින් මෙනෙහි කරලා බැලුවොත් පින්වත්නි, මේ හැම කෙනෙක්ම කරන එක දෙයක් තමයි දුක තමන්ගේ ජීවිතයෙන් අයින් කරගෙන සැප සැනසෙල්ල දෙක තමන්ගේ ජීවිතයට ළඟා කරගන්න උත්සාහවත් වෙන එක. නමුත් අවාසනාවන්ත කාරණාව බොහෝම දෙනෙකුට ජීවිතයේ මරණාසන්න මොහොත වෙනකොට ලැබිලා නැත්තේ ජීවිතයේ කාලය පුරාවටම හොයපු ඒ දෙයමයි. දුක අයින් කළ සැනසෙල්ල ලබා ගන්නයි මේ ජීවිත කාලෙම උත්සාහවත් වෙන්නේ. නමුත් බොහෝම දෙනෙකුට නොලැබෙන්නේ ඒ ටික. ඔය ක්‍රියාව කලේ අපි මේ ජීවිතේ විතරක් එහෙම නෙමෙයි. සසර උපදින හැම ජීවිතයකම ජීවත් වෙනවා කියලා කලේ. ජීවත් වෙන්නේ මොකටද? දුක ගෙවා ගන්න, දුක අයින් කර ගන්නට, සැප සැනසෙල්ල සතුට ළඟා කර ගන්න. එතකොට මේ විදිහට දුක ගෙවා ගන්නට, සැප සැනසෙල්ල අයින් කර ගන්නට උත්සාහවත් වෙන ලෝකයට හැමදාම ඉතුරු වුණේ දුකේ සෙවණැල්ල, දුකේ ඡායාව විතරයි. පින්වතුනි, හරියට මම මේක පෙරත් මතක් කරලා තියෙන පළඟැටියෝ ගැන. පළඟැටියා වගේ කිසිම සතෙක් දුකට කැමති නැහැ. දුක නැති කරගන්නයි කැමති. නමුත් දුක නැති කරගන්න කියලා කරන දේ දුකක් වෙනවා කියලා ලෝකේ කවුරුවත් දන්නේ නැහැ. පළඟැටිය ගැන මතක් කළේ මම. පළඟැටිය දිහා බැලුවාම අපිට ගොඩාක් ගැඹුරට හිතන්න ඕනේ නැහැ. ඇස් මට්ටමට එයාගේ මෝඩකම තේරෙනවා, පේනවා. පොල් තෙල් පහනක් වගේ පහනක් දැල්ලපු වෙලාවක පහනක් පත්තු වෙනකොට
පළඟැටිය වගේ සත්තු මොකද කරන්නේ? ඒ දිහා බලාගෙන ඉන්නවා. ඒ පහන් ආලෝකයට හරි ප්‍රියයි, හරි කැමතියි. ඉතින් දැන් මේ කැමති දේ ලැබුණේ නැතුව වුණාම මොකද වෙන්නේ? හිතේ හරි දුකක්. පහන් දැල්ල පැත්තක තියෙනවා, Taman ඒ දිහා බලාගෙන හරි ලස්සනයි. ඒකට කැමති. දැන් කල්පනාව මොකද්ද? මේක උරුම කරගන්නම. මොකද කැමති දේ, ලස්සන දේ, Tamanගේ හිත සතුටු වෙන දේ නොලැබුණොත් මොකද වෙන්නේ? ඒක හිතේ වෙහෙසක්, අපහසුවක්. ඔන්න Tamanගේ හිතේ තියෙන වෙහෙස, හිතේ තියෙන අපහසුව නැති කරගන්නයි ඒ සතා පහන් දැල්ලට පයින්නේ. දුකට හැම පයින්ව නෙමෙයි, දුක් විඳින්න කැමැත්තට හැම පයින්ව නෙමෙයි. Tamanගේ හිතේ තියෙන දුක නැති කරගන්නයි. පහන් දැල්ලට පැන්නහම මොකද වෙන්නේ? දුක අර කතාවක් තියෙන කබලෙන් ලිපට වැටුණා වගේ කියන. කබලෙන් ලිපට වැටුණා වගේ හිතේ පොඩි දුකක්, අපහසුයක් තියෙනවා. ඒක නැති කරගන්න කියලා කරපු පිළියම කයට දැනෙන මට්ටමේ මහා දුකක් බවට පරිවර්තනය වෙනවා. විශාල දුකක්, වෙහසක්. පිච්චෙනවා, දුක එනවා. හැබැයි පණ තිබුණොත් පැත්තකට ගිහිල්ලා ආයතර පහන් දැල්ල දිහා බලාගෙන ඉන්නවා හොඳට. යමක්ද දුක, යමකින්ද දුක ආවේ, ඒ දුක ආපු පහන් දැල්ලටම තණ්හා කරනවා. ඇයි ඒ? දුක්ඛේ අඥාන. පිච්චිලා දුක ආපු එක වෙනම එකක්, පෙනෙන පහන් දැල්ල වෙනම එකක් කියලා ඉතින් එයා හිතාගෙන ඉන්නේ. පෙනෙන දේ දුක, දුක තමයි පේන්නේ කියලා නුවණක් නැහැ. පෙනෙන පහන් දැල්ලෙන් දුක වෙන් කරගන්නත්, දුකෙන් පහන් දැල්ල වෙන් කරගන්නත් පුළුවන් කියලා පුළුවන් කමක් නැහැ කියලා එයාට තේරෙන්නේ නැහැ. එයා හිතාගෙන ඉන්නේ පේන්නේ පහන් දැල්ල හරි ලස්සනයි. පිච්චුණා නම් දුක ආවනම් ඒක වෙන දෙයක් කියලා හිතන්නේ. පෙනෙන දේ දුකයි කියන නුවණ නැති හින්දා මොකද කරන්නේ? ආපහු පෙනෙන දේ ගන්න පයින්නවා. ආයෙත් පිච්චිලා දුක එනවා. මැරෙන කම්ම කරන්නේ දුකම විඳින්න, දුකටම තණ්හා කරනවා. ඒ සතා මෝඩයි කියලා ඒ සතා දන්නේ. ඒ සතා හිතන්නේ පිච්චෙන එක ඇත්ත, දුක අපිට ඇත්ත, ඒක වෙනම එකක්. නමුත් තමන් කැමති වෙච්ච පහන් දැල්ල වෙනම එකක් කියලා හිතන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ බෝසත් කාලෙදිම දැක්කා මේ මුළු ලෝකෙම හරියට පළඟැටිය වගේ කියලා. මේ මුළු ලෝකෙටම තියෙන දුක්ඛේ අඥානං. දුක ගැන දන්නේ. පළඟැටිය ඈත ඉඳලා පහන් දැල්ල දකින වගේ ඇහැට පෙනෙන, කනට ඇහෙන, නාසයට ගඳ සුවඳ දැනෙන, දිවට රස දැනෙන, කයට ස්පර්ශය දැනෙන අරමුණු දිහා අපි බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නවා. එතකොට ඒ දේවල් ගන්නවා කියලා ගියාම අපිට චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස කියලා මේ ස්පර්ශයක් ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ස්පර්ශය කියන්නේ හරියට හැම නැති එළදෙනක් වගේ කියලා. හැම නැති එළදෙනක් වතුරකට බැස්සොත් වතුරෙන් මාළු කොටනවා. දුකටපත් වෙනවා. ගහකට, කණුවකට, ටැඹකට හේතු වුණොත් ඒ ගහේ කණුවේ ටැඹේ ඉන්න කුඹිය ආදී සත්තු කනවා. ඉතින් බිම නිදාගෙන හිටිය කඩි, කුඹිය ආදී සත්තු කනවා. කිසිම දෙයකට හේතු වෙන්නේ නැතුව අහස ඇසුරු කරගෙන හිටිය කපුටු, ගිජුලිහිණිය වගේ සත්තු කොටනවා. මේ සතා යම් යම් තැනකට හේතු වුණොත් ඒ තැනකින් දුකක් එනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලෝකය දන්නේ නැහැ, යම් ස්පර්ශයක් ඇති වුණොත් ඒක දුකක්මයි. ඇහැට ප්‍රියමනාප රූපයක් ගැටුණොත් ඒක නැති වෙනකොට ප්‍රිය විප්‍රයෝග දුක්ඛයටපත් වෙනවා. හම්බෙන අරමුණ දුක්ඛගත එකක් වුණොත් අප්‍රිය සංප්‍රයෝග දුක්ඛයට, අකමැති දේ ලැබීමේ දුකටපත් වෙනවා. ඇහැ නිසා අපේ ජීවිතේට අකමැති දේ
සමග එක්වීමේ දුක හෝ ප්‍රිය දෙයින් වෙන්වීමේ දුක කියන දුකම ලැබිලා තියෙනවා මිසක ඒ තේහා දෙයක් ලැබිලා නැහැ. අපිට උපදින හැම වේදනාවක් දිහාම බැලුවාම කෙරවල වෙලා තියෙන ඒ වේදනාව අපේ ජීවිතේට දුකක් කුරුම කළා. නමුත් ඒ දුක වෙනම එකක්, පෙනෙන දේ වෙනම එකක්, ඇහෙන දේ වෙනම එකක් කියලා අපි හිතන්නේ. පෙනෙන දේෙන් ජීවිතයේ දුක කියන එක අයින් කරන්න බෑ. දුකෙන් පෙනෙන දේ අයින් කරන්න බෑ කියලා අපි දන්නේ. ඊට පස්සේ ඒ එක්ෂණිකව తాවකාලිකව විඳින සැප දුක් විතරක් නෙමෙයි. මේ පෙනෙන ඇහෙන දේ විඳින්මින් ඒවට නැඹුරු වෙලා ඉන්න තාක් සසර ඉපදීම, ලෙඩවීම, මහලු පව, මරණය කියන මේ දුක් ටික තමන්ව අත්නොහරිනවා. මේ ටික තමන්ව අනුව පවතිනවා. එතකොට මේ ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වලට කියන්න තව නමක් තමයි මොකද්ද? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියලා. ඒවට තව නමක් තමයි දුක. නමුත් අපි කවදාවත් ඒ ටික දන්නේ නැහැ. ඉතින් දුක්ඛී අඥානන් නිසා අපි මොකද කරන්නේ? අපි කැමති වෙච්ච, ප්‍රියමනාප වෙච්ච රූප, ශබ්ද, ගන්ධ තියෙනවා. ඉතින් ඔය රූප, ඔය ශබ්ද, ගන්ධ තුලින් තමයි අපේ ජීවිතයට දුක එන්නේ. ඇහැට බලන රූප තියෙනවා. ඔය රූප ටිකෙන් තමයි ප්‍රිය විපයෝග දුක්ඛ, අප්‍රිය සංපයෝග දුක්ඛ එන්නේ. කනට ඇහෙන ශබ්ද තියෙනවා. ඕකෙන් තමයි මට නින්දා කළා, අපහාස කළා, බැන්න කියලා අප්‍රියං ආයිත්වීමේ දුක, තමන්ගේ ප්‍රීති ගෝසාවන් නැති වෙනකොට ප්‍රිය විපයෝග දුක්ඛ වගේ දුක්ඛයන් එන්නේ. ඉතින් අපිට හිතෙන්නේ නැහැ, අපිට පේන්නේ අපි මේ රූප, ශබ්ද, ගන්ධ කියලා මේවට කැමති වෙනවා කියන දුකට කැමති වෙනව නේද කියලා. දුක කියන එක මේ අරමුණු වලින් වෙන් කරන්න බෑ, අරමුණු දුක් වලින් වෙන් කරන්න බෑ කියලා අපි දන්නේ. ඒ නිසා පළඟැටිය වගේ යමකින්ද දුක, යමකින්ද දුක එන්නේ, ඒ දුකම යථාර්ථ වශයෙන් ගත්තම ඒ දුකම හොයනවා. අපි දුකටම තණ්හා කරනවා. ස්පර්ශ ආයතන 6ට හම්බ වෙච්ච අරමුණු තුලයි අපි හැම දිනාගෙම ජීවිතවල යම්තා හිතන්න පුළුවන් යම්තා දුක් දුන්නස් තියෙනවා නම්, යම්තා ප්‍රවේදගත දුක්ඛයක් තියෙන මේ ස්පර්ශ ආයතන 6 එන අරමුණු තුලයි. අපි ආපහු හැම දිනම හොයන්නේ කැමති වෙන්නේ මොකටද? ওই ස්පර්ශ ආයතන 6 අරමුණුමයි. පළඟැටියට දුක ආවේ පහනෙන්, ආපහු එයා කැමති වෙන්නේ පහනට. එතකොට දුක්ඛම විඳින්මින් දුකටම තණ්හා කරන අපේ ජීවිතයේ දිහා දැකලා අනේ මේ ලෝකය බොහොම අසරණයි, අහිංසකයි, දුක නැති කරන හැටි දන්නේ නැහැ. දුක නැති කරගන්න කියන අදහසින් දුක වැඩි වෙන, දුක ඇති වෙන විදිහටයි කටයුතු කරන්නේ. අර පළඟටිය වගේ මේ ලෝකයට සැබවින්ම දුක නැති කරගන්න මාවත කියලා දෙන්න ඕන කියන කරුණා අදහසින්මයි බෝසත් කාලේ ඉඳලා පෙරම් පිරුවේ. පුරල සම්මා සම්බුද්ධත්වයටපත් වෙලා අවුරුදු වෙන මොකුත්ම කලේ නැහැ. අපිට තියෙන ප්‍රශ්න ටිකට උත්තර හේව්වේ. ඇත්තටම දුක කියන්නේ මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා. දුක කියන්නේ මොකක්ද කියනකොට ඉපදෙනවා, ලෙඩ වෙනවා, මහලු වෙනවා, මරණයටපත් වෙනවා කියලා වචන ටිකක් එහෙම නෙමෙයි. ඒ ඉපදීම, ලෙඩවීම, මහලු බවෙන් යුක්ත ධර්මතා මොනවද? ඒව ඔක්කොම දුක කියලා දැක්කා. දුකට හේතුව මොකද්ද? ඒ ධර්මතාවයන් නැවත පුනපුනා හොයමින්, පුනපුනා ප්‍රාර්ථනා කරමින් පවතින මානසික මට්ටම තණ්හාවයි කියලා දැක්කා. අවබෝධ කරගත්තා. දුක ප්‍රාර්ථනා කරන, දුක හොයන තණ්හාව නැති වුණොත් දුක උපද්දවා ගන්නෙ නැහැ කියලා දැක්කා. දැකලා මෙන්න මේ ක්‍රමයට කටයුතු කළොත් නම් දුක ඇති කරන හේතුව නැති කළා දුක නිරුද්ධ කරන්න පුළුවන් කියන කාරණාවත් හොයාගත්තා. දුක ඇති වෙන හේතුවත්, ඒ හේතුව නැති කිරීම දුක නිරුද්ධ වෙන හැටිත් ඒකට යන ප්‍රතිපදාවක් බුදුචානන්සේ හොයාගෙන ලෝකෙට දේශනා කරනවා.
නමුත් දේශනා කළාට ඒ අතරින් බොහෝම ටික දෙනයි බුදුරජාණන් වහන්සේගේ වචනය හරියට හොයලා උත්සාහවත් වෙලා ජීවිතයට එකතු කරගන්න උත්සාහවත් වෙන්නේ. බොහෝ දෙනෙක් හිතන්නේ දහම වෙන එකක්, භාවනා වෙන එකක්, බුදුරජාණන් වහන්සේගේ දේශනා වෙන එකක්. අපේ ජීවිතයේ තියෙන පෞද්ගලික ප්‍රශ්න ගැටලු ටික වෙන එකක් කියලා හිතන්නේ. ඒ හින්දා අපි වෙනම පැත්තක ඉඳන් අපි ණයතුරුස් වලින් බේරෙන්න කොහොමද, දරුවෝ ඉස්කෝලේ යවන්න උගන ගන්න කොහොමද, ඕවට වෙනම උත්තර ටිකක් හොයනවා. ඊට පස්සේ බණ දහම් ටික වෙනම ජීවිතේ පැත්තකින් කොනකින් එල්ලගෙන තියෙනවා. නමුත් තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ ලෝකේ තියෙන මේ සත්‍යයන්ට ඇති වෙන මේ ප්‍රශ්න ටිකටමයි මේ උත්තර හෙව්වේ. ඉතින් කෙනෙකුට පුළුවන් නම් ආරම්භයේදී පටන් ගන්නෙදී අපිට මේක පේන්නේ නැහැ. නමුත් මේ දුක් කරදර කම්කටොළු මැද්දේ හරි මේ ධහම යෙදෙන්න විශ්වාසයක් තබලා හොඳට ධහම අහලා ඒක සිතේ ධාරණය කරගෙන ඒ කියන විදිහට පිළිපදින්න පුළුවන් නම් මරණයෙන් පස්සේ නෙමෙයි ඔයගොල්ලන්ගේ මේ ජීවිතයේ තියෙන මේ ප්‍රශ්න ටිකමයි විසඳෙන්නේ. මේ ජීවිතයේ තියෙන මේ ගැටලු ටිකමයි විසඳෙන්නේ. ආයි මරණයෙන් පස්සේ දුක්ඛ නිරෝධයකට බණ කිව්වේ නෑ බුදුරජාණන් වහන්සේ. මේ ජීවිතේ මේ දැන් ඒ කියන්නේ ඉන්නකම් දුක් විඳලා මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තියක් ගැන විශ්වාස තියන්න පුළුවන්ද? එහෙම එකක් අපිට ඕනේද? කවුද දන්නේ ඔක ලැබෙයිද නැද්ද කියලා? නමුත් බුදුරජාණන් වහන්සේගේ දේශනාව වුණේ මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තියක් ගැන නෙමෙයි. එහෙම විමුක්තියක් නම් අතවත් විශ්වාස කරන්නේ. එහෙම වුණොත් මේ ශාසනයේ බහැර ශාසනිකයි අතර වෙනසක් තියෙයිද? නෑ, හැමෝම කියනනේ මරණයෙන් පස්සේ අවල් තැනට යනවා ගියාම ඕගොල්ලන්ට සැනසෙල්ල ලැබෙනවා. හැබැයි ඉන්න වෙලාවේදී දුක් විඳින්න වෙනවා. ඉතින් මේ ශාසනය එහෙම නෑ. දුක තියෙන වෙලාවේ දුක නැති කරන්න පුළුවන්. දුක් විඳින කෙනාට දුකෙන් මිදීම ඕනේ. ඒ නිසා මේ ආර්ය ශ්‍රැංග මාර්ගික සම්දිත්තිකෝ මෙලොවම විපාක දෙන, අකාලිකෝ කල නොයවා විපාක දෙන. ඒ පස්සිකෝ මෙහෙ එන්න ඇවිල්ලා බලන්න කියලා පෙන්වන්න පුළුවන් වගේ ගුණ ටිකකින් යුක්ත ධර්මයක්. ඉතින් ඒ ගැන විශ්වාසය තබාගෙන අනන්ත සංසාරේ පටන් මේ දක්වාම හේව සැනසෙල්ල නොලැබුණත් අද දවසේ හේව මේ ධර්මය අවබෝධ වුණත් ඒ සැනසෙල්ල ලැබෙනවා කියන නෝන ඇති කරගෙන ඒ අපේ නිවීමේ අපේ මිදීම හදාගන්න උපායක් හැටියට හැම දිනම හොඳින් මේ දේශනාව ශ්‍රවණය කරන්න ඕනේ. මම අද දවසේදී මේ පින්මුතුන්ට ධර්ම දේශනාව සඳහා මාතෘකා කළේ සංයුත්ත නිකායේ පළවෙනි කාණ්ඩයේ තියෙන රෝහිතස සූත්‍රය. මේ සූත්‍රය මේක පෙරත් මම දේශනා කළා තියෙනවා. හැබැයි ඒට වඩා ගොඩක් වෙනස් විදිහකටයි අද මේ සූත්‍රය දේශනා කරන්නේ. එදා එක වැරදි අද එක හරි හින්දා නෙමෙයි. එකම ධර්මයකට අර්ථය නොයෙක් විදිහට පෙන්වන්නට පුළුවන්. එදා මම දේශනා කරපු පරියාය මටම තේරෙන ටික ගැඹුරු වැඩි කියලා. හැබැයි ඒක ටිකක් සරල කරලා තේරෙන විදිහට ජීවිතයට යොදා ගන්න පුළුවන් ක්‍රමයකට පින්වත් හොඳයි කියලා මට හිතුණා. එදා මම බොහෝ සෙයින් නාම ධර්මයන් මුල් කරගෙන ඒ රෝහිතස්ස සූත්‍රය දේශනා කළේ. ආධ්‍යාත්මික පැත්ත ගවේෂණය කරමින්. නමුත් අද මම මේ සූත්‍ර දේශනා කරන්නේ ආධ්‍යාත්මික පැත්ත නිසා අපිට හම්බ වෙලා තියෙන ජීවත් වෙන බාහිර ලෝකය ගැන අවධානය ඇති වෙන විදිහට. ඒ නිසා මේ සූත්‍රය බොහොම හොඳින් ශ්‍රවණය කරන්න ඕගලන්ට ලොකු අර්ථයක් ලබා ගන්න පුළුවන් වෙයි. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලේ එක්තරා දවසක රෝහිතස්ස කියලා දෙවි කෙනෙක් රාත්‍රී කාලේ ජේතවනාරාමයේ බබළුවාගෙන ඇවිල්ලා තථාගතයන් වහන්සේ ළඟට තථාගතයන් වහන්සේට වන්දනා කරලා එකත් පසක හිටියා. එකත් පසක ඉන්නකොට
දේවපුත්‍රෝ භගවන්තං ඒතදෝච. ඒ දේවපුත්‍රයා භාග්‍යතුන් වහන්සේට මෙන්න මෙහෙම ප්‍රකාශ කළා. යත්ත නකෝ භන්තේ න ඡායති න චීයති න මියති න ඡවති න උපජ්ජති සක්ඛානකෝ සුභන්තේ ගමනේන ලෝකස් අන්තු අන්තකතෝ. ඒ දේවතාව අහනවා වහන්ස භාග්‍යතුන් වහන්සේ යම් තැනකට ගියොත් නූපදීද, ඒ වගේම මහලු බවට පත් නොවේද, ඒ වගේම මැරෙන්නේ නැද්ද, ඒ වගේම චුත වීමක් නැද්ද, හට ගැනීමක් නැද්ද? එතකොට ඉපදීමක් නැති, මහලු බවක් නැති, මරණයක් නැති, චුත වීමක් නැති, නැවත හට ගැනීමක් නැති ඒ ලෝකයේ කෙලවරකට පාගමනින් යන්න පුළුවන්ද? යම් තැනකට ගියාම, යම් ලෝක කෙලවරකට ගියාම න ජායති න ජීයති න මියති න චවති න උපජ්ජති. ඉපදීමක් නැති, මහලු බවක් නැති, මරණයක් නැති, චුත වීමක් නැති, හට ගැනීමක් නැති ලෝකයේ කෙලවරට ලෝකස අන්තෝ කාතු. එතකොට ලෝකයේ කෙලවරක් කරන්නට පුළුවන්ද කියලා අහනවා. එතකොට පාගමනින් ගිහිල්ලා ලෝකයේ කෙලවරක් කරන්න පුළුවන්ද? පාගමනින් ලෝකයේ කෙලවරකට යන්න පුළුවන්ද කියලා බුදුරජාණන් වහන්සේගේ මේ රෝහිතස්ස කියන දෙවියා අහනවා. ඒ වෙලාවේදී යත්තකෝ ආවසෝ න ජායති න ජීයති න මියති න චවති න උපජ්ජති නාහන්තං ගමනේන ලෝකස අන්තං ඥාතියෝ දත්තබ්බෝ. ගත්තේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවත්නි රෝහිතස්සේනි යම් තැනක නූපදීද, යම් තැනක මහලු නොවේද, නොමරේද, චුත නොවේද, හට නොගනේද? එබඳු ලෝකයේ කෙලවරකට පාගමනින් යා හැකි, පාගමනින් ගිහිල්ලා එබඳු ලෝකයේ කෙලවරක් දත හැකි, පැමිණිය හැකි කියලා මම නොකියමි. එහෙම පුළුවන් කමක් නැහැ. දෙවියන් ඇහුවා ඉපදීම මරණය මහලු බව නැති ලෝකයේ කෙලවරකට පාගමනින් යන්න පුළුවන්ද? ඒ කෙලවර දැනගන්න පාගමනින් ගිහිල්ලා දැනගන්න පුළුවන්ද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම් තැනක ඉපදීම, මහලු බව, මරණය, චුත වීම, හට ගැනීම නැති ලෝකයේ කෙලවරකට පාගමනින් යන්න පුළුවන්, ගිහිල්ලා දැනගන්න පුළුවන් කියලා මම කියන්නේ. එහෙම බෑ. එහෙම කිව්වහම මේ රෝහිතස්ස කියන දෙවියා කියනවා භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි, භාග්‍යතුන් වහන්සේ අද්භූතයි. වහන්ස යම් භාග්‍යතුන් වහන්සේ මෙහෙම වචනයක් කියනවා නම් එවත්නි යම් තැනක නූපදීද, නොදිරාද, නොමේද, චුත නොවේද, හට නොගනීද ඒ ලෝකයේ කෙලවර පාගමනින් දත හැකිය, දැක්ක හැකිය, පැමිණිය හැකියයි මම නොකියමි යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් මැනවීම වදාරන ලදී. ඒ රෝහිතස්ස කියනවා ඒකාන්තයෙන් අද්භූතයි, ඒකාන්තයෙන් ආශ්චර්යයක්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා එවත්නි රෝහිතස්සේනි පාගමනින් යම් තැනක ඉපදීම, මහලු බව, මරණය, චුත වීම, හට ගැනීම නැති ඒ ලෝකයේ කෙලවරට පාගමනින් යන්න පුළුවන් හෝ ඒක දැනගන්න හෝ දැකගන්න හෝ බෑ කියලා යම් වචනයක් කියයි නම් මෙන්න මේ කියමන ඒකාන්තයෙන් අද්භූතයි, ආශ්චර්යයි. භාග්‍යවතුන් වහන්සේ මම පෙර වූවක් කියමි. දැන් මේ රෝහිතස්ස දෙවියා කියනවා මම පෙර සිද්ධියක් කියන්නම්. ඒ මම බෝධ පුත්‍ර වූ එර්දී ඇති අහසින් යන රෝහිතස්ස නම් තවුසෙක් වීමි. මේට පෙර
එයා රෝහිතස්ස කියලා අහසින් යන්න පුළුවන් එර්දි තියෙන රෝහිතස්ස කියලා තාපසයෙක් වෙලා හිටියා. වහන්සේ මට මනාව පුරුදු පුහුණු කළ දුනුවායෝ කරන පුරුදු පුහුණු කළ ශිල්පැති දුනුවාය සැහැල්ලු ඊතලයකින් විද්දොත් ඒ ඊතලයේ වේගයට බඳු වේගයකින් මට යන්න පුළුවන්කම තිබුණා. ඒ මට මොහොතේ පෙරදිග ඊවුරේ ඉඳලා පැසුළු දිග කියන්නේ මොහොතේ නැගෙනහිර කෙරවල ඉඳලා බටහිර කෙළවරට පාගමනින් ඒ කියන්නේ එක අඩියක් මොහොතේ නැගෙනහිර ඊවුරේ තියලා ඊගාවඩිය බටහිර ඊවුරේ තියන්න පුළුවන්කම තිබුණා. කියන්නේ මොහොත තරණය කරන්න එක අඩියයි තියන්න ඕනේ. එතකොට ඒ තරම් එර්දියක් මට තිබුණා. මහා සමුද්‍රය ඒකට කොච්චර පළලද ඒ මොහොතේ මෙහා කෙරවල ඉඳලා එහා කෙරවලට අඩිය තියන්න එක අඩියක් මේ කෙරවල තියලා එහා අඩිය ඒකව කෙරවල තියන්න පුළුවන්. එච්චර එර්දි බලයක් තිබුණා. ඒ මට මෙබඳු ආසාවක් උපන්නා. මොකද්ද? යම් තැනක ඉපදීම මහලු බව මරණය චුත වීම හට ගැනීම නැති ලෝකේ කෙලවරකට යන්න ඕනේ කියලා අදහසක් උපන්නා. එහෙම ගියා. ඒ මම මෙබඳු ද්‍රවයෙන් යුක්ත වූයෙන් මෙබඳු පදවීතිහාරයෙන් යුක්ත වූයෙන් සියවසක් ආයුත්තෙන් සියවසක් ජීවත් වෙන සුළු වූයෙන් කන බොන බුදින රස විඳින වේලාවන් හැර මල මුත්‍ර පහ කරන වේලාවන් හැර නිදන විදාහරණ වේලාවන් හැර සියවසක් ගමන් කොට ලෝ කෙලවරකට නොපෙනෙන අතරමඟදීම කලුදී පෙළෙන. එහෙම යන්න ගිහිල්ලා එයා මොකද කරන්නේ? කන බොන වෙලාවක් වැසිකිලි කැසිකිලි කරන වෙලාවක් දැක්සැතපෙන වෙලාවක් හැර අනිත් හැම වෙලාවකම ගමන් කරලා අච්චර වේගෙන් අවුරුදු 100ක් ගමන් කරලා නමුත් ලෝකේ කෙලවරක් කරගන්න බැරුව අතරමඟදීම කලුරිය කළා. ඉතින් ඒ නිසා මෙයාට අත්දැකීමක් තියෙන හින්දා තමයි මෙයා අద్భుතයි ආශ්චර්යයි බුදුරජාණන් වහන්සේ කියනවනම් පාගමනින් ලෝකේ කෙලවරකට ගිහිලා දුක් කෙලවර කරන්න බෑ කියලා ඒක මොනතරම් ඇත්තද කියලා මෙයා අර ප්‍රීතිගෝසා කළේ. මොකද මෙයාට අත්දැකීමක් තියෙනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තික ආශ්චර්යයක් අద్భుතයක් ලෝකේ පාගමෙන් ලෝකේ කෙලවරකට ගිහිල්ලා ඉපදීම මහලු බව මරණය චුත වීම හට ගැනීම නැති ලෝකේ කෙලවරකට යන්න පුළුවන් දැනගන්න පුළුවන් දකින්න පුළුවන් පාගමෙන් ගිහිල්ලා කියලා මම කියන්නේ කියන මේ වචනේ බොහොම ආශ්චර්ය අద్భుතයි කියලා මෙයා අපෝ කිව්වා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා එවත්නි මම ලෝකයේ කෙලවරකට නොපැමිණ දුක් කෙලවර කිරීමක්ද නොකියමි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නමුත් ලෝකයේ කෙලවරකට ගිහිල්ලා මිසක ලෝකයේ කෙලවරකට නොගොස් කවදාවත් දුක් කෙලවර කරන්න පුළුවන් කමකුත් නැහැ. වැලිතු මම සංඥා සහිත මනස සහිත බම්බයක් පමණ වූ මේ සිරුරෙහිම ලෝකයත් ලෝක සමුදය ලෝක නිරෝධ ගාමී ප්‍රතිපදාවක් පනවන. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම ලෝකයේ කෙලවරකට නොගොස් දුක් කෙලවර කිරීමකුත් කියන්නේ හැබැයි සංඥා සහිත මනස සහිත මේ බම්බයක් පමණ ශරීරය තුලම ලෝකයක් ලෝක ඇතිවීමත් ලෝක නැතිවීමත් නැති කරන ප්‍රතිපදාවක් පනවන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. කිසි කලකට පාගමනින් ගිහිලා ලෝකයේ කෙලවරකට පැමිණෙන්න පුළුවන් කමක් නැහැ. ලෝක කෙලවරකට නොපෙමිණ දුකෙන් මිදීමකුත් නැහැ කියලා දේශනා කළා. එතකොට යම් කිසි කෙනෙක්
මේ ලෝකේ කෙලවරකට ගියොත් එහෙම ලෝ දන්නා වූ මහ නුවණැති ලෝ කෙලවරට ගිය වැස නිම වූ බඹසර ඇති සියලු පව් සිඳලු ඒ පුද්ගල තෙමේ ලෝ කෙලවර දෙන මිලෝදීම පරලෝන පතයි. එතකොට රහතන් වහන්සේගේ ගුණ ටිකක් කියනවා. යම් කෙනෙක් ලෝකේ කෙලවරට ගියාම බ්‍රහ්මචර්යාව වැස නිම වුණා මේ ලෝකයේම ලෝකේ කෙලවරට ගිහිල්ලා ඉබඳු කෙනා පරලෝක ප්‍රාර්ථනා කරන්නේ නැහැ කියලා රහතන් වහන්සේ නමකගේ මනසේ ස්වභාවය පෙන්වනවා. එතකොට මම මේ සූත්‍රය මතක් කළේ රෝහිතස්ස කියන දෙවියා භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ ඉන්න කාලෙදී රෝහිතස්ස කියලා දෙවි කෙනෙක් ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේගෙන් ඇහුවා යම් තැනක ඉපදීම මහලු බව මරණය චුත වීම හට ගැනීම නැති ලෝකයේ කෙලවරකට පාගමනින් ගිහිල්ලා ඒ කෙලවර දකින්න හෝ දැනගන්න හෝ යන්න පුළුවන්ද කියලා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන රෝහිතස්ස මම කිසි වෙලාවක යම් තැනක ඉපදීම මහලු බව මරණය චුත වීම හට ගැනීම නැති ඒ ලෝකයේ කෙලවරකට පාගමනින් ගිහිල්ලා දැක්ක හැකි දැනගත්ත හැකි ගිය හැකි කියලා කියන්නේ. එපාර රෝහිතස්ස කියන දිව්‍ය කිව්වා ඒක ඒකාන්තයෙන් ආචාර්යයි අద్භූතයි භාග්‍යවතුන් වහන්සේ මෙහෙම කියන කතාව මම මේට පෙර රෝහිතස්ස කියලා දෙවියෙක් හිටියා. එතකොට ඉතාසියුම් ඊතල වේගයකට වඩා වේගයක් මට තිබුණා. ඊතලයේ දිග්ගාම යන වේගයකට වඩා වේගයක්. ඒ මට මොහොතේ මෙහා කෙරවලේ කාඩියක් තිබලා ඊගාවඩිය ආ කෙරවලේ තියන්න පුළුවන් තරම් ජවයකින් තිබුණා. ඒ මම පාගමනේ ගියා ලෝකේ කෙලවරක් හොයන්න කියලා කන බොන වෙලාවල් වැසිකිලි කෙස්කිලි කරන වෙලාවල් ටිකක් නිදා ගන්න වෙලාවල් හැරෙන්න එබඳු ජවයෙන් මෙබඳු පදවීති හැරෙන් අඩි දෙබීමෙන් යුක්ත වූ මම අවුරුදු 100ක් පුරාවටම ගියා කෙලවරක් හොයන්න. ඒ මම ලෝකේ කෙලවරක් කරගන්න බැරුවම අතරමඟදීම කලුරිය කළා. ඒ හින්දා භාග්‍යවතුන් වහන්සේ ලෝකේ කෙලවරකට පාගමනේ යන්න බැහැ කියලා කියන මේ කතාව ඒකාන්තයෙන් අద్భుතයි ආශ්චර්යයක සැබවින්ම කියන්නක් කියලා රෝහිතස්ස දෙවියා ඒක අනුමෝදන් වුණා පිළිගත්තා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන නමුත් රෝහිතස්ස ලෝකයේ කෙලවරකට නොගොස් කවදාවත් දුක් කෙලවර කරන්න පුළුවන් කමකුත් නැහැ. හැබැයි පාගමනෙන් ගිහිලා ලෝකේ කෙලවරක් කරන්න බෑ. නමුත් දුක් කෙලවර කරන්න පුළුවන් කමකුත් නැහැ ලෝකේ කෙලවරකට නොගොස්. ලෝකේ කෙලවර සංඥා සහිත මනස සහිත මේ අපේ බම්බයක් වුණ ශරීරයෙන්ම හැබැයිම ලෝකයක් පනවන්නේ. ලෝකෙ ඇතිවීමක් පනවන්නේ. ලෝකෙ නැතිවීමක් පනවන්නේ. ලෝකෙ නැති කරන ප්‍රතිපදාවක් පනවනවා කියලා බුදුරජාණන් වහන්සේ ලෝකයක් ලෝකෙ ඇතිවීමත් ලෝකෙ නැතිවීමත් නැති කරන ප්‍රතිපදාවක් පනවන්නේ කියලා කියනවා. එතකොට ලෝකී කෙලවරට ගියා වෙන්නේ මොකක්ද? යම් කිසි කෙනෙකුට සංඥා සහිත මනස සහිත මේ බම්බයක් පමණ ශරීරය තුලින්ම ලෝකෙ දකින්න පුළුවන් වෙනවා. අන්න ඒ දැක්ම කෙනෙකුට තියෙනවා නම් එයා ලෝකෙ කෙලවරට ගිය කෙනෙක්. ඒ කියන්නේ ලෝකය කියන එක මේ බම්බයක් පන ශරීරයෙන්ම දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට බම්බයක් පොන්න ශරීරයෙන් ලෝකේ දකින්නවා කියලා කිව්වේ ලෝකේ කෙලවර කියලා හම්බෙන්නේ මොකද්ද? ඇහැ ලෝකේ කෙලවර, රූපේ ලෝකේ කෙලවර, චක්කු විඥානේ, කන ලෝකේ කෙලවර, ශබ්දේ ලෝකේ කෙලවර, සෝත විඥානේ ලෝකේ කෙලවර. මෙන්න මේ ටික තමයි ලෝකේ කෙලවර. එතකොට කොහොමද ලෝකේ කෙලවර අපි බම්බයක් පොන්න ශරීරයෙන් දකින්නේ? දැන් අපිට ඇහෙනම් බම්බයක් වුණ ශරීරයට අයිති කියලා හිතෙනවා. හිතත් බම්බයක් වුණ ශරීරයට අයිති කියලා හිතෙනවා, පේනවා. නේ? ඇහැට පෙනෙන රූප කොහොමද බම්බයක් වුණ ශරීරයට අයිති වෙන්නේ? දැන් දැක්කනේ ලෝකය කියන එක බම්බයක් වුණ ශරීරයෙන්ම දකින්න ඕනේ කියලා. නේද? එතකොට කන නම් ඔන්න බම්බයක් වුණ ශරීරයට අයිති. සෝත විඥානයත් බම්බයක් වුණ ශරීරයට අයිති. සද්දේ කොහොමද බම්බයක් වුණ ශරීරයට අයිති වෙන්නේ? හරියට
මේ ඔක්කොම ටික බඹයක් වුණ ශරීරෙට අයිති කියලා දැක්කොත් ඒ ලෝකේ හට ගැනීමත් බඹයක් වුණ ශරීරෙට අයිති කියලා දැක්කොත් තමයි ඒ හේතුව නැති කළොත් මේ බඹයක් වුණ ශරීරය තුල තියෙන ලෝක නිරෝධය දැක්කොත් මෙන්න මෙයා ලෝක කෙලවරට ගිය කෙනා වෙනවා. අපි පොඩ්ඩක් බලමු කොහොමද වෙන්නේ කියලා. එතකොට කෙටියෙන් ගත්තාම ඇහැ ලෝක කෙලවරයි, රූප ලෝක කෙලවරයි, කන ලෝක කෙලවරයි, ශබ්ද ලෝක කෙලවරයි කියන එක අයිති වෙන්නේ. මෙන්න මේකයි ඒ කාරණාවේ අර්ථය. අපි මෙහෙම කිව්වොත් අපි සත්‍ය පුද්ගලය තමන් කියලා කතා කරන මේ ජීවිතය දිහා බලනද මෙතන ප්‍රධාන වශයෙන් තියෙනවා රූප ධර්මය සහ නාම ධර්මය කියලා දෙකක්. එතකොට මෞපියන්ගේ ලේ ධාතුව නිසා කන බොන ආහාරය නිසා මේ රූපය හැදිලා තියෙනවා. ඒ කය ඇසුරු කරගෙන පවතිනවා පෙර අවිද්‍යා කර්ම තණ්හා කියන හේතුන්ගෙන් පැමිණි සිත නැත්නම් විඥානය. එතකොට මේ සිත නැත්නම් විඥානය අපි හිතාගෙන ඉන්න මේ ස්ත්‍රී පුරුෂ ස්වභාවයෙන් හඳුනන්න පුළුවන් සුදු කළු උස මහත් රූපයක් ඇසුරු කරගෙන නෙමෙයි මේ හිත පවතින්නේ. මේ හිත පවතින්නේ කන බොන ආහාරයෙන් හැදුණු පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතු ඇසුරු කරගෙන මහ භූත රූපය ඇසුරු කරගෙන මේ හිත පවතින්නේ. එතකොට කන බොන ආහාරයෙන් හැදුණු ඒ මහ භූත රූපය ඇසුරු කරගෙන පවතින මේ සිතේ තියෙන ගති ටිකට මහ භූත රූපයම හැඩ වෙලා තමයි ප්‍රසාද ටිකක් හැදිලා තියෙනවා. මහ භූත රූපේම ඔපයක් හැදිලා තියෙනවා සිතේ තියෙන ගති ටිකට. ඒ නිසා තමයි ඒ සිතේ තියෙන ගති ටික නිසා තමයි මේ සුදුයි කළුයි උසයි මහතයි ස්ත්‍රියක් පුරුෂයෙක් කියලා කියන්න පුළුවන් ගති ටික හැදිලා තියෙන මහ භූත ටිකෙන් විද්‍යමාන හිතේ තියෙන ගති ටික නිසා. ඕගලන්ට ඒක තේරෙන මට්ටමට මම එදා කිව්වා මතක් කළා. අපි ඒකම පෙන්නන තේරෙන ගතියට ඒ කියන්නේ මැරිච්ච විඥානේ නිරුද්ධ වෙච්ච මලමිනියක ඕනනම් ගිල මේ ශරීරය උබලා බලන්න කියලා. සම්පූර්ණ මේ ඉදිරින් තියෙන මේසේ උපනවා වගේ සම්පූර්ණ ගල් ගෙඩියක් වගේ. චුට්ටක්වත් මෙහෙම එදෙන මට සිලුටු ගතියක් නැහැ. එතකොට මහ භූත රූපේ මේ වගේ එබෙන මේකට කියනවා කාය මුදිතා රූපේ කියලා. මෘදු බව, කාය මෘදු බව. මේ කාය මුදිතා රූපය කියන එක, කායේ මෘදු බව කියන එක හැදලා තියෙන හිත, කාය ඇතුළු කරගෙන පවතින හිත නිසා. ඒ වගේ මරිච්ච මිනිහක විඥානේ නිරුද්ධ වෙච්ච රූපයක මේ අතපය නමන්න දිගරින්ට එහෙම බෑ. මේ කය ඇසුරු කරගෙන පවතින හිත නිසායි මේ නමන්න පුළුවන් කම තියෙනවකට කියනවා කම්මඤ්ඤතා රූපේ කියලා. ඔය ටික පෙන්නේ. ඔය වගේම මහ භූත රූපී ස්ත්‍රියක් කියලා පෙන්වන්න පුළුවන් පුරුෂයෙක් කියලා මේ රූපේ පෙන්වන්න පුළුවන් මේ ගති ටික මේ රූපී ස්ත්‍රිය පුරුෂයෙක් නෙමෙයි හිතේ තියෙන ගති ටිකට කන බොන ආහාරය මෙහෙම හැඩවත් වෙලා තියෙනවා. හිතේ තියෙන කර්ම ගති ටිකටයි මේ චක්කු ප්‍රසාද සෝත ප්‍රසාද කියලා කනේ උපේ ඇහි උපේ ඇහැ කියන එක කන කියන එක නාසය කියන එක හැදිලා තියෙන්නේ හිතේ තියෙන ගති ටික නිසායි. මෙහෙමම නැත්තම් අපි මම කියලා හිතන විදිහේ ගෙඩි පිටින් මිනිහෙක් මිනිස්සෙක් රූපයක් එහෙම තියනවා නෙමෙයි. සතර මහා ධාතු රූපේ මේ විදිහට උනේ හිතේ තියෙන ගති ටික නිසා. එතකොට මේ ඇහැ හැදෙන්න කන බොන ආහාරයෙන් හැදුණු මෞපියන්ගේ ලේ ධාතුවේ මුළු ආරම්භ වෙච්ච ඒ රූපේ රූප කලාප පෝෂණය විලා වැඩෙන්න හේතු වන නැවත නැවත කන බොන ආහාරය. කන බොන ආහාරයෙන් රූප පැත්තට උදව් වෙනකොට
ඒ කය ඇසුරු කරගෙන පවතින අවිද්‍යා කර්ම තණ්හා කියන හේතුන් පැමිණි සිත ඒ ආහාරයෙන් හැදුණු රූපය ඇසුරු කරගෙන පවතිනකොට හිත මේ රූපේ බැඳිලා රූපේ හිතේ බැඳුනහම මේ දෙන්නගෙම ගති ටික නිසා උදව්වෙන් මේ චක්කු ප්‍රසාද සෝත ප්‍රසාද වගේ ප්‍රසාද ටික හැදිලා තියෙනවා. ඔන්න දැන් ඇහැ කන දිව නාසය ශරීරය කියලා ආධ්‍යාත්මික හේතු ටික ඔක්කොම ආයතන ටික හැදිලා තියෙන්නේ මොකක් නිසාද? මෙන්න මේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන හේතු හතරෙන්. එතකොට මේක ගැඹුරු ඇති ටිකක් හිතන්න. රූපෙට දෙමව්පියන්ට කවදාවත් ඇහැ කන දිව නාසය ශරීරයේ තියෙන රූප එහෙම් පිටින් දෙන්න බෑ. එහෙම හදන්න පුළුවන්කම තියෙන දෙමව්පියන්ට කොයි අම්මා තාත්තද කැමති අතපය නැති ඇස් නැති දරුවෝ හදන්න. නමුත් එහෙම වෙන්නේ දෙමව්පියන්ට ඕන විදිහට හදන්න බෑ. ඇස් ඇතුව උපදින්න කන් ඇතුව උපදින්න අතපය ඇතුව උපදිනවා කියන ක්‍රමත මේ සිතේ තියෙන කර්මජ ගතිය සම්පූර්ණ බලපාලා තියෙනවා. හිතේ කර්ම ගතිය තිබුණොත් තමයි මහ භූතයන්ගේ එහෙම රූපයක් හැදෙන්නේ. සසරෙදි කරලා තියෙන අකුසල කර්මයක් අපිට ඇස් නොපෙනෙන්න ඕන කියලා හිතේ ඇහැ කියන චක්කු ඉන්ද්‍රිය නැත්තම් මහ භූතයන්ගේ මේ ප්‍රසාදේ නැහැ. මහ භූත රූපේ තියෙනවා අනිත් රූප ටික දෙන්න පුළුවන් හිතේ ඒ කර්ම ගතිය නැත්තම් මේ ප්‍රසාද රූපේ නැහැ. කන නැත්තම් අහන්න තියෙන හේතුව නැත්තම් අකුසල නම් කන නැහැ. අනිත් රූප ටික තියෙන්න පුළුවන්. එතකොට මේ විදිහට කර්ම ගති ටික කන බොන ආහාරය උදව් වෙලා තමයි මේ ප්‍රසාද ටික හැදිලා තියෙන්නේ. ඔන්න දැන් ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ආයතන ටික හැදුනහම ඔන්න දැන් බම්බයක් පමණ ශරීරය කියලා අපි පුද්ගලයා සත්‍යය කියලා හිතන රූපේ හැදුනා. ඊට පස්සේ අපිට හිතෙන්නේ ඒ කර්මයට හැදිච්ච නැත්තම් අපි ගාව තියෙන ඇහෙන් බාහිර තියෙන රූප දකින්නවා කියලානේ. නමුත් ඇත්ත ඒක නෙමෙයි. ඇත්ත තමයි මේ ඇහෙන් බලනකොට බාහිර තියෙන්නේ අවකාශ ධාතු අවුරාගෙන සියුම් රූප කලාප. එහෙම තියෙන තැනක මේ ඇහිම් බලන කොටයි මේ විදිහේ හැඩසටහනක් හැදිලා පෙනෙන්නේ. මේ කනෙන් අහන කොටයි ශබ්දය කියන්නේ රූපය හැදිලා අපිට පෙනෙන්නේ. එතකොට ඔකට මම අර උපමාවක් කිව්වා. අපි රතු පාට කණ්ණාඩියක් දාගෙන බාහිර දිහා බැලුවොත් ඕගලන්ට බාහිර රතු පාට රූපයක් පෙනෙනවා නම් බාහිර රූපේ රතු පාටට පෙනෙන රතු පාට රූපය ඇති උනේ මොකක් හින්දාද කියලා අහුවොත් ඕගලන්ට කියන්න වෙන්නේ කණ්ණාඩිය කියලා නේ. නැතුව බාහිර රතු පාට වෙන්න හේතුවක් තිබුණාද? නෑ. ඒ වගේ ඔයගලන්ට මෙහෙම රූප පෙනෙනවා නම් ඒකට හේතුව කියන්න වෙන්නේ ඇහැ කියලා. ඇහැ නැත්තම් ඔයගොල්ලෝ රූප දන්නේ නැහැ. අපිට හිතෙන්න පුළුවන් ඇහැ තියෙනවා ඇහැ නැහැ නමුත් රූප තියෙනවනේ කියලා හිතෙන්න පුළුවන්. දැන් මම කිව්වා ඇහැ නැත්තම් අපිට රූප ගැන අත්දැකීමක් නැහැ රූප පේන්නේ නැහැ. එතකොට අපිට හිතෙන්න පුළුවන් හරි අපිට ඇහැ නැති හින්දා රූප පේන්නේ නමුත් රූප නැතුව නෙමෙයිනේ කියලා හිතෙන්න පුළුවන්. නමුත් රූප නැතුව සියුම්ව බැලුවොත් රූප නැතුව නෙවෙයිනේ කියලා හරි ඕගලන්ට තරක කරන රූපයක් ගැන අත්දැකීම ඇවිල්ලා තියෙන්නේම ඇහෙන් බලව රූපයක් කරා. එහෙම නැත්නම් ඕගලන්ට තරක කරන්නවත් අත්දැකීමක් නැහැ. එතකොට එක එකක් ඊගා එක තමයි
මේ බාහිර රූපයක් උපන්දන්න පුළුවන්කම තියෙන ඇහැට. මම ඔකට කියන්නේ වැලි කැට ටිකක් තියෙන තැනක වැලි ගොඩක් පේන්නේ මේ ඇහෙන් බලන නිසා. එතකොට මම අර තව උපමාවක් මතක් කළා. අපේ ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා පිළිකාවක් හැදිලා බෙහෙත් කළා මේ උගුරේ අර කරන්ට් එක අල්ලලා දැන් තුවාලේ හොඳයි. නමුත් ඒ බෙහෙත් කළාට පස්සේ මේ කරන්ට් එක ඇල්ලුවාම දැන් දිගේ තියෙන ස්නායු ඔක්කොම පිච්චිලා. රස දැනෙන්නේ නැහැ. ඉතින් ලුණු කෝප්පයක් බත් එකට රැක්කුවොත් ප්‍රශ්නයක් නැහැ. කොහොඹ කොළ කෝණියක් කොටලා බත් එකට දැම්මොත් ප්‍රශ්නයක් නැහැ. ඒකට මං කිව්වේ දැන් එකම කෑම අපි කනකොට අපිට රස දැනෙනවා. ඒ ස්වාමීන් රස දැනෙන්නේ නැහැ. දැන් බාහිර තියෙන රසය දැනෙනවා නම් අපි කාටද දැනෙන්න ඕනේ? දැන් බලන්න අර ස්වාමීන් වහන්සේ රස නිසා විඳින සැප දුක් විඳිනවද? නැහැ. ඒකට හේතුව මොකද්ද? දිව නැහැ. දිව කියන ඒ ප්‍රසාද ගතිය ඇති වෙන්න තියෙන හේතු ටික නේ අපි මේ ස්නායු ටික නැති වෙලා. එතකොට දැන් හොඳට බලන්න දිවේ ප්‍රසාදය නැති හින්දා නැත්තම් රස කියලා එකක් දැනෙනවද? දැන් ඒ ස්වාමීන් වහන්සේට සුදුසුද දිව මට නැහැ නමුත් රස තියෙනවා කියලා තර්ක කරන්න පුළුවන්. තමන්ගේ තනින් හැම වෙලාවෙම ලෝකෙමයි ඉන්නේ. අනිත් අයගේ රසය තමන්ට දැනෙනවද? තමන්ට රසයක් නැත්තම් සැප දුක් විඳින්නේ නැහැ. එතකොට රස කියන එක තමන්ට ඉපදිලායි පේන්නේ. ඒ කියන්නේ දිව නිසායි රස උපදලා පේන්නේ. යම් කලකදී අපිට පුළුවන්කම ලැබුණොත් ඇහැට පෙනෙන රූපය කියලා කියන්නේ වර්ණ සටහන් මාත්‍රයක්. වර්ණ සටහන් කියලා කියනකොට අර මම කියන වතුරට වැටුනහම පෙනෙන ඡායා රූපයේ යම් බඳුද එබඳු මට්ටමේ රූපයක් විතරයි අපිට පෙනෙන්නේ. දැන් වතුර භාජනයක් තියෙනකොට වතුර භාජනයට ළඟපාත තියෙන ගහක හරි ගොඩනැගිල්ලක හරි ඡායාවක් වැටලා තිබුණොත් ඒ ඡායාව අපිට බලන්න පුළුවන්. නමුත් අල්ලන්න බෑ. ඒ ඡායාව ඔසවලා ගත්ත හැකිද? බෑ. හැබැයි ඔසවලා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙයි. ඒ තමයි වතුර භාජනෙත් එක්කම. කවදාවත් එතකොට අපි ඔසවලා තියෙන්නේ ඡායාව පතිත වෙලා තියෙන මහ භූත රූපයේ සෙලවීම කරලා තියෙනවා මිසක ඡායා රූපෙට මුකුත් කරන්න බෑ. නේද? ඒ වගේ ඒ වතුර මත ඡායා රූපේ පතිත වෙලා තියෙනවා වගේ මේ පෙනෙනදී මහ භූත පඨවි ධාතුව මත පතිත වෙලා තියෙනවා. පෙනෙනදී පෙනෙනවා විතරයි අල්ලන්න බෑ. අල්ලන්න ගියොත් වතුරේ අත හැදෙනවා වගේ පඨවි ධාතුවයි හැදෙන්නේ. මේ පේන දේ ළඟට එනවා වගේ අපිට පේන්නේ පේන දේ එක්ක තියෙන මහ භූත ටික ළඟට එන නිසා. පේන දේ ඈත් වෙනවා වගේ පේන්නේ පේන දේ එක්ක තියෙන මහ භූතයන්ගේ චලනය නිසා. පෙනෙන දේ දුරස් කරන්න හෝ ළඟට ගන්න හෝ පුළුවන් කමක් නැහැ. එතකොට යම් දවසකදී ඕගොල්ලන්ට ඇහැට පෙනෙන රූපය බාහිර එකක් වර්ණ සටහන් මාත්‍රයක් ඒ වගේම අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හැදුණු ඇහෙන් උපද්දලා පෙන්නපු එකක්. ඇහැ අහකට ගන්නකොටම පෙනෙන දේ නැති වෙනවා කියලා පෙනෙන මට්ටමක් ආවොත් මෙන්න මේකට කියනවා ලෝකෙ කියලාකට ගියා කියලා. ඕක තමයි ලෝකය ඇත්ත. එදාට ඕගොල්ලන්ට හම්බ වෙන්නේ ලෝකෙ බඹයක් වුණ ශරීරය. කියන ලෝකයක් හම්බ වෙනව නෙමෙයි ලෝකෙ උපද්දවාගෙන පරිහරණය කරනවා කියන මට්ටමකුයි වෙන්නේ. එතකොට කනට ශබ්දයක් ඇහුනොත් ශබ්දේ මහ භූතයන්ගේ උපාදාය රූපයක් බාහිර එකක්. කන නිසා ශබ්දේ කියන රූපේ උපද්දලා දෙන්නේ. කන නැති වෙනකොටම ශබ්දේ නැති වෙනවා කියන තැනකින් ඕගොල්ලන්ට ශබ්ද රූපෙට හේතුව තමන්ව බලා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඔන්න ඔය මට්ටම දකින්න පුළුවන් වුණොත්
ඒ තමයි ලෝක කෙලවරකට ගිහිල්ලා. රසක් දැනෙනකොට රස කියලා කියන්නේ මහ භූතයන්ගේ අර ඡායාවට වැටෙන මට්ටමේ රූප පතක තියාගෙන ඕවට තමයි උපාදාය රූප කියන්නේ. උපාදාය රූපය එක බාහිර එකක් දිව නිසයි රස කියන එක හැදිලා තියෙන්නේ. එතකොට දිව නැති වෙනකොට රස නැති වෙනවා කියලා බලන්න පුළුවන් නම් දිව නැති වුණත් රස තියෙනවා කියන මෙහෙමට ගන්න එපා. දිව නැති වුණත් රස තියෙනවා කියලා තර්ක කරන් රසයක නිමිත්තක් ආවේ දිව නිසා. ඒ නිසා එහෙම නැත්නම් අපිට තර්ක කරන්න දෙන්නේ නැහැ. ඒක සලායතන නිරෝධ කල්හි වෙන මොකුත් නැද්ද කියලා සරිත් මහ රහතන් වහන්සේගෙන් කුතුක මහ රහතන් වහන්සේ අහන. එවත්නි ප්‍රපංච නැති දනක ප්‍රපංච කරන්න එපා කියනවා. කෙලෙස් නැති දනක කෙලෙස් උපද්දවන්න එපා කියනවා. ඒකට ඒ වගේ මේ ස්පර්ශ ආයතන 6 නිසායි බාහිර ආයතන ටික දැනෙන්නේ. ඒ නිසායි ওই බාහිර ආයතන ටික ඇති වෙන්නත් හේතුව අවිද්‍යාව කර්ම තණ්හා කියලා කියන්නේ. මෙතන ටිකක් ගැඹුරුයි. මම මේ ටික මේ කෙටියෙන් මතක් කළේ. මෙන්න මේ වගේ දර්ශනයක් තියෙනවා. පෙනෙන දේ දකින්න පෙර තිබ්බන මේ දැක්කයන් පස්සේ තියෙනවනේ මේ අවස්ථාවට තමන්ගේ ඇහෙන් මෙහෙම රූප සටහනක් උපද්දලයි පෙනෙන්නේ කියන තැනකට අපි එන්න ඕනේ. එතකොට බාහිර තියෙන දෙයක් පේනවා නෙමේ පෙනෙන දෙයි ඇහැයි හිතයි ඔක්කොමයි බම්බයක් වුණ ශරීරයට. නේද? අර රතු පාටට පෙනෙන බාහිර රතු පාටට පෙනෙන රූපයි කණ්ණාඩියයි මේ ඔක්කොම ටික ආйти කණ්ණාඩිය පැත්තටනේ. නේද? ඒ වගේ මේ ඔක්කොම ටික ආйти තම බම්බයක් වුණ ශරීරයට වෙනවා. එතකොට ලෝකේ කියන එකත් ආйти බම්බයක් වුණ ශරීරයට. ලෝකේ ඇති වෙන්න හේතු අවිද්‍යාව කර්ම තණ්හා ආහාර කියන මෙන්න මේ හේතු ටික නිසායි. මෙන්න මේ හේතු ටික නැති වෙනකොට ලෝකෙ නිරුද්ධ වෙනවා. එතකොට වර්තමානයේ ආහාරය නිරුද්ධ වෙනවා. ඒ ආහාර නිරුද්ධ වෙනවා කියලා දැකීම අවිද්‍යාව කර්ම තණ්හා කියන හේතු ටික නැති වීම මතුවට තියෙන එකක් නැති වෙනවා. කියලා වර්තමාන සහ අනාගත කියන දෙකේම හේතු නැති කරනවා. එතකොට මෙන්න මේ දර්ශනයට එන්න පුළුවන් නම් ඔන්නෝක තමයි ලෝකේ කෙලවරකට ගියා කියලා කියන්නේ. නමුත් දැන් ඔය ලෝකේ කෙලවර තමයි ඔය. එතකොට ලෝකේ කියන්නේ මොකද්ද? ලෝකෙ මැද්ද මොකද්ද? ලෝකෙ මැද්ද තමයි අපිට හම්බෙන මානසික මට්ටම. අපිට හැට රූපයක් පෙනෙනකොට දකින්න ඉස්සෙල්ලා මේ දේවල් තිබුණා. තියෙන දේවලුයි අපිට පේන්නේ. අපිට පෙනෙන දේවල් තියෙනවා කියලා අපිට දැනෙන්නේ. ශබ්ද අහන්න ඉස්සෙල්ලා තියෙන ශබ්ද තිබුණු සද්දේ ඇහුනේ අහන සද්දේ තියෙනවා තිබුණ එකකුයි ඇහුනේ කියන මානසික මට්ටමයි අපිට තියෙන්නේ. මේ වගේ ස්පර්ශ ආයතන 6ටම තිබුණු දේවල් හම්බ වුණේ තියෙන දේවලුයි දැන් ඇසුරු කරන්නේ හම්බ වෙච්ච දේවල් තියෙනවා කියන ලක්ෂණයයි තියෙන්නේ. ඔය මට්ටමේ ඉඳලා ඇහැට පෙනෙනකොට පෙනෙන දේ අපිට වර්ණ සටහන් මාත්‍රය තමන් නිසාම නැත්නම් ඇහැ නිසාම මේ රූපයක් හට ගන්නවා කියන ටික නෑ. අපිට තියෙන්නේ අම්මලා තාත්තලා දුවලා පුතාලා ඉන්නවා රන් රෙදි මුතු මැණික් තියෙනවා. ඒ වගේම බාහිර රූපයක් තියෙනවා. තියෙන රූපේ උපද්දපු ඉපදුණු ඇහෙන් දකිනවා. අපිට තියෙන මට්ටම. ඔකට තමයි ලෝකය කියලා කියන්නේ මේ මානසික මට්ටමට. මේ සිද්ධාන්තයක් නෙමෙයි. මෙහෙම සිද්ධිය වෙන තැනක මෙබඳු මානසික මට්ටමක් අපිට තියෙනවා. ඒ මානසික මට්ටමටයි ලෝකය කියන්නේ. මේ ලෝකය හැදිලා තියෙන්නේ කෙනාටයි. එතකොට ස්පර්ශ ආයතන 6ටම තියෙන ඔය මට්ටම. එතකොට ඕකට කියනවා මොකද්ද? ලෝකය කියලා. එතකොට යම් දවසකදී මේ ලෝකේ ඉන්න කෙනා ලෝකේ කෙලවරකට නොගොස් දුක් කෙලවර කරන්න බෑ. දකින්න පෙර තිබ්බා තියෙන දේ දකින්නවා දැකපු දේ තියෙනවා කියන මට්ටම
පෙනෙන දේ තුල අම්මා තාත්තා දුව පුතා රන් රිදී මුතුමැණික් තියෙනවා. රූප තියෙනවා. තියෙන රූප හදාගත්ත ඇහෙන් ඉපදුණු ඇහෙන් උපදවාගත්ත ඇහෙන් අපි ගාව තියෙන ඇහෙන් බලනවා. ඇහැ ඇති වුණත් නැති වුණත් අපිට රූප තියෙනවා කියන මට්ටම තමයි ලෝකේ. ඔන්න ඔය මට්ටමේ දැන් අද අපි ලෝකේ කියනකොට වෙන මොකද්ද ලෝකේ කිව්වහම ඒකට ඉතින් අමුතුවෙන් මම ඒකට අර්ථකථන දෙන්න ඕනේ. අපි කෙනා අපේ මට්ටම සිහි කරගමුකෝ. මෙන්න දැන් මේ අපි ඉන්න මානසික මට්ටමට තමයි ලෝකේ කියන්නේ. කෙටියෙන් ගත්තාම අපිට ඇහැට රූපයක් පේනකොට රූපයක් ගැන තියෙන මිමි ටික ඔක්කොම සිහිපත් කරගන්න මේක තමයි ලෝකේ. කනට ශබ්දයක් ඇහෙනකොට අපිට තියෙන මිමි ටිකක් තියෙනවානේ. වාකාරයක සද්ද, කෝච්චියක සද්ද, ප්ලේන් එකක සද්ද, එතකොට පල්ලෙක් කෑ ගන්න සද්ද, ගිරේ කෑ ගන්න සද්ද, මනුස්සයෙක් කෑ ගන්න සද්ද, ළමයි කෑ ගන්න සද්ද කියලා ඔය සද්ද එක්ක අපිට තියෙන මිමි තියෙනවා. ඔය මිමිත් එක්ක තියෙන සද්ද තියෙනවානේ. ඔය තමයි ලෝක සද්ද. ලෝකේ. එතකොට අද අපිට හම්බ වෙන මේ මානසික මට්ටම තමයි ලෝක කියන්නේ. යම් දවසකදී ලෝකේ කෙලවරකට නොගොස් මොන මේ වගේ තැනක ඉඳලා තමයි රෝහිතස දෙවියා ලෝකේ කෙලවරක් හොයන්න කියලා. මොකද දැන් බාහිර තියෙන ලෝකයක් යට තියෙනවනේ. තියෙන ලෝකේ දැන් කෙලවරකට ගියා හොයන්න කියලා. නමුත් එහෙම ලෝකේ කෙලවරක යන්න ආයතනයන්ට ලැබෙනවනේ. ඕගොල්ලන්ගේ ඡායාවේ දිගමෙන් නැහැකිද ඕගොල්ලන්ට? දැන් ඕගොල්ලෝ ඉස්සරහට යනකොට එන්න ඡායාව අඩි අපි කියමු දැන් හවසට ඡායාව මයින්ඩ් යනවා අපි. දැන් ඔන්න ටිකක් දුර යනකන ගියා ඉවර නැහැ ඡායාව. තේරෙන්නේ දැන් හවස් වෙලාවට Tamanට ඉස්සරහින් ඡායාව පතිත වෙනවනේ. දැන් ඕක මැනගෙන ගියෝ. ඔයගොල්ලන්ට කොච්චර දුර කෙලවර ඡායාව මැනලා කෙලවර කරන්න පුළුවන් වේද ඔයගොල්ලන්ට? ඇයි බැරි? නමුත් ඡායාවේ කෙලවරකට නොගොස් දුක් කෙලවර කරන්න බෑ කිව්වා වගේ වැඩක් නෑ. ඒ කියන්නේ අපි මෙහෙම ඡායාව දිග මයින්ඩ් කියලා යන්නේ ඡායාව දිගට යනවා. ඒ යන්න අපි මන යනවා. මැරෙනකම් ඕක කරන්න වෙනවා මිසක ඡායාව දිග මැනගන්න බැරුවම මැරෙන්න වෙනවා මිසක වෙන එකක් වෙන්නේ නැහැ. ඊට පස්සේ බම්බයක් පමණ ශරීරයේම ඡායාවට තියෙන මින්ම මේ ශරීරය නිසාම මේ ඡායාව හටගෙන තියෙනවා. එතකොට මේ ශරීරය නැති වෙනකොට නැති වෙනවා කිව්වහම එපමණකින්ම ඡායාව මැනගත්ත වෙනවා. බැහැරින් ඡායාවක් මයින්ඩ් හොයන්න යන්න බෑ. ඒ වගේ ඡායාව වගේ ඕගොල්ලෝ ඉස්සරහට යන්න ඇහෙන් රූපම අවමව පෙන්නනවා නම් පෙන්නන්න ඉස්සරහට යනවා යන්න රූප හැදි පේනවා නම් ඕක කෙලවරක් හොයන්න පුළුවන් වේද? තේරුණා කීපේ. දැන් ඉස්සර මේ ටිකේදී ඔන්න දැන් රූප පේනවා. දැන් ඇහෙන්නේ මෙහෙම රූප ටිකක් පෙන්වන්නේ. හරි දැන් පේන ටිකේ කෙලවරට ගියාම ඇහෙන් තව ටිකක් එහයින් රූප පෙන්නලා ඇති. දැන් මේ ඇහෙන් මෙහෙම පෙන්නන්නේ හින්දා. ඔහොම ගියාම ඔකේ කෙලවරක් කවදාවත්ම හොයන්න බෑ. ඡායාවේ මැනගෙන අපිට ගිහිල්ලා කෙලවර කරන්න පුළුවන් නේද? තේරෙනවද මේ කියන්නේ? ඒ වගේ. එතකොට බම්බයක් පමණ ශරීරයේම ලෝකේ කෙලවරයි කියලා කිව්වා වගේ ඇහැ නිසා මෙහෙම දෙයක් පෙනෙන්නේ කියලා බැලුවොත් මේ පෙනෙන නිම්ම විතරයි නිම්ම. එතනින් එහාට යනවද අපි මැනගෙන? යන්නේ නේද? එතකොට ලෝකේ කෙලවරට ගිහිල්ලා එක අරමුණෙම ලෝකේ කෙලවරට යන්න පුළුවන්. එක අවස්ථාවෙම ඡායාව මැනගන්න පුළුවන් අපිට. ඒ වගේ එතකොට මෙන්න මේ අද අපිට පේන මට්ටමේ ඉඳලා මේ ස්පර්ශ ආයතන 6 ඇත්ත දකින්න ලෝකේ කෙලවරකට යන්න අපිට පුළුවන් නම් එදාට මේ දුක කොහොම ඉවරයි. එතකොට දැන් ලෝකෙ තුල ඉන්න අපි ලෝකෙ තුල තියෙන සංයෝජනයන්ගෙන් බැඳිලා ඉන්න අපි කොහොමද ලෝකෙ කෙලවරකට යන්නේ?
එතකොට ඉස්සෙල්ලා ලෝකේ දැනගන්න ඕනේ, ලෝකේ කෙලවර දැනගන්න ඕනේ, ලෝකේ ඉඳලා ලෝකේ කෙලවරකට යන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ. ලෝකේ කෙලවර මොකද්ද? අපි දැනගත්ත කෙටියෙන් ගත්තාම යතහ භූත ස්වභාවයෙන් පවතින ස්පර්ශ ආයතන 6. ඒ ස්පර්ශ ආයතන 6න් උපදින බාහිර ආයතන 6. ස්පර්ශ ආයතන 6න් ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන ස්පර්ශ ආයතන 6 යතහ භූත පවතින ඒ ආයතන 6න් උපදින බාහිර ආයතන 6 කියන මෙන්න මේ 12 ආයතනගේ ඇත්ත ඇති ඇති දන්න දකින මට්ටමට ආධ්‍යාත්මික ආයතන ටික දකින්ද කන බොන ආහාරයෙන් හැදුණු මහ භූතය දැකලා ඒ මහ භූතය අවිද්‍යා කර්ම තණ්හාහාරයෙන් හැදුණු විඥානයේ බැඳලා ඉන්න හැටි අවිද්‍යා කර්ම තණ්හාහාරයෙන් යුක්ත විඥානය කියන සිත දැකලා ඒ සිත මේ කයේ බැඳලා ඉන්න හැටි මේ දෙන්නගේ සංයෝගයෙන් මේ දෙන්න නිසා මේ ප්‍රසාද ටික හැදුණු හැටි දැනගත්තාම ඔන්න ආධ්‍යාත්මික ආයතන ටික දන්නවා ඒ බඳු ආයතනයන්ගෙන්ම පෙන්නපු බාහිර ආයතන ටික දකිනකොට එයා දන්නවා බාහිර ආයතනන්ගේ යථාභූත ස්වභාවය. ඔන්න ඔක ලෝකේ කෙලවර ඊට පස්සේ ලෝකේ කියලා කිව්වේ සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් පෙනෙන දේ තුල සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් දැනෙන්නේ අපිට. රන් රදී මුතුමැණික් ආදී වස්තු ඇති බව තමයි පෙනෙන දේ තුල දැනෙන්නේ. පෙනෙන දේ තියෙනවා කියලායි දැනෙන්නේ. තියෙන දේ පෙනෙනවා කියලායි දැනෙන්නේ. උප්පත්ති වශයෙන් ගිනාපු ඇහෙන් තියෙන රූප දකින්නවා කියලායි තේරෙන්නේ අපිට. ඔය මට්ටමට තමයි නිට්ටයයි සැපයි ආත්මයි කියන සංයෝජන ටික තමයි ලෝකෙ තුල තියෙන්නේ. ලෝකයේ කියන එක නිට්ටය දෙයක්. ඒ තුල රන් රිදී මුතුමැණික් වස්තු තියෙනවා සැප තියෙනවා. ඒ වගේම මම අම්මා තාත්තා දුව පුතා පුද්ගලයා ඉන්නවා ආත්මයි. නිට්ටයයි සැපයි ආත්මයි කියන ධර්මතා ටික තමයි අපිට හම්බෙන ලෝකෙ තුල තියෙන්නේ. තේරෙනවනේ? ඔන්න දැන් මේ අපිට හම්බෙන මානසික මට්ටම ලෝකයේ අර තමයි ලෝකෙ කෙලවර. දැන් ලෝකයේ කෙලවරකට නොගොස් දුක් කෙලවර කරන්න බෑ කියලා කියන්නේ මේ අපි ඉන්න මානසික මට්ටම තියාගෙන මේ මට්ටමේ ඉඳගෙන කවදාවත්ම ජරා මරණ දුකෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් දැන් අපිට වෙනවා ලෝකේ කෙලවරකට යන්න. නේද? එතකොට ඒ ලෝකේ කෙලවරකට යන්න තියෙන ගමන් මඟ තමයි සීල සමාධි ප්‍රඥා. සීල සමාධි ප්‍රඥා. මෙන්න මේ දැන් ඕගලන්ට ලෝකේ කෙලවර කියලා මම පෙන්නපු ටික නොතේරෙනවා වෙන්න පුළුවන්. අපහසුයි වෙන්න පුළුවන්. ඒ ගැන එච්චර හිතන්න එපා. මොකද නිබඳු මට්ටමේ මානසික මට්ටමකින් ලෞකික මානසික මට්ටමකින් ඉන්න අපිට ලෝකෙන් එහා පැත්තේ දෙයක් ගැන කිව්වහම ඒක නොපෙනීම පුදුමයක් නෑ. ඕස්ට්‍රේලියාවේ ඉන්න ඕගොල්ලන්ට පිටරටක් ගැන තියෙන දෙයක් ගැන කිව්වහම නොපෙනීම පුදුමයිද? පුදුම නෑ. නමුත් ඔයගොල්ලෝ යම් දවසකදී ගියොත් ඔයගොල්ලන්ට පේනවා. ඒ නිසා ඒක අපහසුයක් නෑ. අපි යන්න ක්‍රමයේ හොයාගමු. ඒ හින්දා දැන් නොතේරෙනවා අපිට තේරෙන්නේ මේ අමුතුරු මොකක්ද එකක් කියනවා කියලා එහෙම හිතන්න එපා. නමුත් එතෙන්ට යන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ප්‍රතිපදාවක් පනවන්නේ ඒ නිසායි. එතකොට ලෝකේ ඉන්න කෙනා නැත්නම් අද මෙබඳු මානසික මට්ටමකින් යුක්ත කෙනා යතහ භූත ඥානය ඇත්ත ඇති හැටි දකින්න තැන දක්වා යන්න ගමන් මගක් තියෙනවා. ඒකට කියනවා සීල සමාධි ප්‍රඥා කියලා. අපි මේ ප්‍රතිපදාව ගැන ටිකක් කතා කරමු. එතනදී පන්සිල් හරි පොහොය අටසිල් හරි සිල් සමාදන් වෙලා කාය වචන දෙකේ සංවරය අපි හදා ගන්නවා. ඒකම ඒ සීලයට තවත් උපකාරක ධර්මතා ටිකකුත් තියෙනවා. දැන් ඔය අපි පන්සිල් අටසිල් කියලා සමාදන් වෙනකොට සීලේ ප්‍රධාන වශයෙන් ප්‍රභේද හතරක් තියෙනවා.
ගොඩාක් ප්‍රභේද තියෙනවා සීලේ. නමුත් ප්‍රධාන කරුණු හතරක් තියෙනවා. ප්‍රාතිමොක්ඛ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍යසන්නිසිත සීලය කියලා. මේ සීල හතරම පැවිදියට සම්මානසලට වගේම ගිහියටත් ඕනෙමයි. මේ කය වචන දෙක සංවර වෙන්න නම්. ප්‍රාතිමොක්ඛ සංවර සීලය කියන එකට තමයි ඕගොල්ලන්ගේ පංචශීල පොහොය අටසිල් වැටෙන්නේ. සීලය කියන එක ගොඩවල් හතරක් නම් එක ගොඩක් විතරයි. තව ওই සීලය කියන එක සම්පූර්ණ වෙන්න ගොඩවල් හතරක් තියෙනවා නම් එක ගොඩක් විතරයි තව ওই පංචශීල හෝ අටසිල් කියලා කියන්නේ. ඒ හින්දා සීලය කියන එක හරියට සම්පූර්ණ වුණා නෙමෙයි. එතකොට ඔන්න පංචශීල හරි අටසිල් හරි සමාදන් වෙනවා. සමාදන් වුණාට බෑ දැන් හිතලා ඉන්ද්‍රිය සංවර කරගන්නත් ඕනේ. ඉන්ද්‍රිය සංවර සීලයේ මේ කියන එක එකතු කරගන්නත් ඕනේ. ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවරයි කියලා කියන්නේ ඇහැ සංවර කරගන්න. සංවර කරගන්න කියන්නේ ඇස් වහගෙන ඉන්න එක නෙමෙයි. ඒකට කියන්නේ රූප නොබලනවා මිසක සංවරයි කියන්නේ. සංවරයි කියලා කියන්නේ බලන්ද පමණ දැනගන්න. ඇහෙන් යම් රූපයක් බලනකොට නූපං අකුසල ධර්ම නූපදී නම් උපං අකුසල ධර්ම දුරු වේ නම් එබඳු රූප බලන්න. උපං අකුසල ධර්ම වැඩේ නම් නූපං අකුසල ධර්ම උපදී නම් එබඳු රූප බලන්න එපා කියන තැනකින් සංවර කරනවා. සංවරයි කියන්නේ නොබලනවා කියන එක නෙමෙයි. බලනවා ඒකේ පමණ දැනගන්න. ඊට පස්සේ සද්දෙත් එහෙමයි, ගන්ධෙත් එහෙමයි. මේ විදිහට යම් ධර්මයක් ඇසුරු කරනකොට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන ධම්ම කියන යම් ධර්මයක් සිහි කරනකොට ඇසුරු කරනකොට නූපං අකුසල ධර්ම උපදීන උපං අකුසල ධර්ම වැඩෙන ඉබඳු අරමුණු ඇසුරු කරන්නේ හිතාමතාම අයින් කරන්න උත්සාහවත් වෙනවා. නූපං කුසල ධර්ම උපදීන උපං කුසල ධර්ම වැඩෙන ඉබඳු අරමුණු ඇසුරු කරනවා කියන තරමින් ඉන්ද්‍රිය සංවරය ඇති කර ගන්නට ඕනේ. ඒ වගේම ආජීව පාරිශුද්ධ සීලය කියලා කෙනෙක්ගේ හිත, කය, වචනේ දැඩි කරන, රළු කරන රැකිරක්ෂාවන් නොකරන්න වෙනවා. ඒ කියන්නේ මස් වෙනස සත්තු හදලා විකුණන ඒවා, ආයුධ වෙලඳාම්, විස වර්ග වෙලඳාම්, මත්ද්‍රව්‍ය වෙලඳාම් වගේ දේවල් නොකොට තමන්ගේ හිත තමන්ට දොස් නොකරන රැකියාවකින් යුක්ත වෙන්න වෙනවා. ඊට පස්සේ ප්‍රත්‍යසන්නිස්ස සීල කියලා කියන්නේ ගිහි කෙනාට තමන්ට හම්බ වෙන්න භවභෝගයක් තියෙනම් ඒකේ මත් වෙන්නේ නැතුව, මාන්නයටපත් වෙන්නේ නැතුව, ඒකේ බැස ගන්න නැතුව, තදින් ඇලෙන්නේ නැතුව, ආදීනව දකිමින් මොනතරම් දෙයක් හම්බ වුණත් හම්බ කළා. මේ හැම දෙයක්ම අපෙනුත් අපි මේ හැම දෙයකින් වෙන් වෙන්න වෙන දවසක් වෙනවා නේද කියන නුවණ ඇතුව ආදීනව දැනගැනීමෙන් පරිහරණය කරන්න කියනවා. ඒ වගේම දැටි ලෝභයේ වස්රමල අයින් කළ දීමට හේතුව අත්‍යති සිතින් මගේ භෝග අනිත්‍යයට සාධාරණයි කියන මනසකින් පරිහරණය කරන්න කියනවා. එතකොට මේ වස්තුන්ගේ ආත්පස හිත අල්ලගෙන ඉන්න ගතිය අතහැරෙනවා. මෙන්න මේ විදිහට මොනවද කියන්නේ ප්‍රත්‍යසන්නිස්සිත සීලය. ප්‍රත්‍යසන්නිස්සිත සීලය. මෙන්න මේ ක්‍රම හතර පංචිලට සීල සමාදන් වෙන එක තමයි ප්‍රාතිමොක්ඛ සීලය. ඊට පස්සේ ඉන්ද්‍රිය සංවර සීලය. ඊට පස්සේ ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍යසන්නිස්සිත සීලය. මෙන්න මේ හතරේ යම් පමණකටද ඔයගලන්ට උත්සාහවත් වෙන්න පුළුවන්. ඒ ප්‍රමාණයට ඔයගලන් කය වචන දෙකේ සංවරකම ඇති වෙනවාමයි. කය වචන දෙකේ සංවරකම අඩුකම තේරෙන්නේ අර සීලයේ එක කොටසකින් විතරක් ඉන්නකම නිසා. මේ හතර සීලය කියන එක පිරෙන්න ওই කොටස් හතරම නියම විදිහට ඕනේ. එතකොට ඇත්තටම සීලය කියන එක පිළිටනවා. ඔන්න ඔය සීලය තමයි ආර්ය ශ්‍රැංග මාර්ගයේ තියෙන සීලය. එතකොට ඔන්න කොමනකින් එයා සිල්වත්. සීලේ පතිත්තාය නරෝසපඤ්ඤෝ චිත්තම් පඤ්ඤං චලකයන් කියන නෝනත් කෙනෙක් සීලයේ පිළිපල. ඊට පස්සේ
අපිට පුළුවන් චිත්ත සමතය ඇති වෙන කමඨහනක් හුරු පුරුදු කරන්න. සමතය කියලා කියන්නේ કોઈ රණ්ඩුවක් ආරවුලක් ඇති වුනහම ඒව සංසිද්ධ වෙන දේවල් වලට කියන සමත මණ්ඩල කියලා. ඒ වගේ මෙතන සමත කියලා කියන්නේ tempat කරන, නතර කරන, එකඟ කරන, සංසිද්ධවන අර්ථය. එතකොට සිතේ කතා කරන හරියට අලු ගොඩකට ලීයකින් ගැව්වහම විසිරෙන්න වගේ අපේ සිත නොයේක් දේවල් හිතේ කතා කර නිතරම තියෙනවා. ඔන්න ඔය විසිරුණු කම බලපාන විශේෂයෙන්ම අනිත් හැම අකුසල ධර්මයක්ම එන්න. ඒ නිසා ආනාපාන සතිය, බුද්ධ ගුණ, අසුභය, මරණය, මෛත්‍රිය ආදී කමඨහනක් වඩන හැටි ඉගෙනගෙන කමඨහනක් නිතර භාවිතා කරන්න ඕනේ. නාසිකාග්‍රේ හෝ මුඛ නිමිති තොල් දෙක ළඟ හිත තබාගෙන සිහියෙන් ආස්වාස ප්‍රස්වාසයට ආනාපාන සති භාවනාව වඩන්න ඕනේ. සති නිමිති හිත තියාගෙන මෛත්‍රී භාවනාව හෝ පුරුදු වෙන්න ඕනේ. එතකොට ඒක එක තැනක ඉඳගෙන ඉන්නකොට වැඩි වෙලාවක් කරන්ට සුදුසු කමටහනකුත් ගෙවල් දොරවල් වල රැකිරක්ෂා වලට යන්නේනකොට වැඩ කටයුතු කරන තැන්වලදී යොදා ගන්නට පුළුවන්, පවත් ගන්නට පුළුවන් භාවනා කමටහනකුත් ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඒ විදිහට වැඩ කටයුතු කරමින් ටික හුරු වෙනවා නම්, එක තැනක ඉඳගෙන භාවනා කරන්න හුරු වෙනවා නම් මේ දෙපොළේ ටික උත්සාහවත් වෙනකොට මොන මේ සිතේ වේගවත්කම ටික අඩු වෙනවා. ඒකට කියනවා සමත කමඨහනක් වඩනවා. ඊට පස්සේ විදර්ශනා කරනකොට මේ කාලෙදි විශේෂයෙන්ම මේ සත්පුද්ගල භාවයෙන් යුක්ත සවිඥානික රූප විදර්ශනා කළාම හොඳටම ඇති. ඒ මොකද බාහිර දුවදරු ගෙවල් දොරවල් යාන වාහන මිල මුදල් කියලා බාහිර දේවල් වලට අපේ හිත පැතිලා යන්තක් තියෙනම් ඒ ඔක්කොම බැඳුම් තියෙන්නේ මේ මම ඉන්නවා කියන තැනට සාපේක්ෂව. මට පහසුව පිණිස මට දුකක් නැතු ඉන්න තමයි මේ මගේ දේවල් ඔක්කොම අල්ලගෙන තියෙන්නේ. මම කියන තැන අතහැරෙනකොට මගේ කියන දේවල් ඉබේමයි අතහැරෙන්නේ. එතකොට ඒ නිසා තමන් කියලා හිතන, තමන්ගේ කියලා හිතෙන සත්ව පුද්ගල භාවයෙන් යුක්ත අරමුණු ටික විතරක් මෙනෙහි කරනවා. විදර්ශනා කියලා කියන්නේ විශිෂ්ට දර්ශනයක්, විශිෂ්ට දැක්මක්. ලෝකේ අනිත්‍ය සත්‍යයක් හැටියට, පුද්ගලයෙක් හැටියට, ආත්මයක් හැටියට දකින්න මේ රූපේ තමන් නුවණින් අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් හැටියට බලනවා. එතකොට විශේෂයෙන්ම මේ සත්ත්ව පුද්ගල භාවයෙන් යුක්ත රූපයේ නාම රූප ධර්මයක් තියෙන්නේ කියලා බලනවා. එතනදී අර ආනාපාන සති කමඨහන හෝ මේ සමත කමඨහනකින් හිත වඩලා සති නිමිති තියාගෙන හිතාමතා මොන ටිකක් නතර කරනවා. නතර කළා තමන්ගේ කය පැත්තට නැඹුරු වෙලා කය ගැන හොඳට හිතනවා. අර අපි කලින් කතා කරපු විදිහට මේ ශරීරයේ තියෙනවා කෙස්, ලොම්, නිය, දත්, හම්මස් කියලා හිමින් බලන. ඊටමත් වේගිනුත් නෙමෙයි, ඊටමත් හිමිනුත් නෙමෙයි. අර්ථයේ වැටෙන විදිහට තව වචනයක් ඊට අතරට නොයන විදිහට බලන්න ඕනේ.
ඒකෙදිත් මම අර මතක් කළේ දැන් කෙස් ටිකක් කපලා අපි බාහිරට දැම්මොත් කෙස් කියලා පේනවා පුද්ගලයා පේන්නේ නැහනේ. ලොම් ටිකක් හොරලා අහකට දැම්මොත් ලොම් ගස් ටිකක් කියලා පේනවා පුද්ගලයා පේන්නේ. නියපොතු ටිකක් කපලා දැම්මොත් නියපොතු පේනවා පුද්ගලයා පේන්නේ. ඒ වගේ ඒ වස්තුවට හිත තබන්න මම කියන ගතිය ඇඳෙන්නේ නැති විදිහට මේ ශරීරයේ තියෙනවා කෙස්. මගේ ඔළුවේ තියෙනවා කෙස් කියලා නෙමෙයි බලන්නේ. අත්තිමස්මින් කායේ මේ ශරීරයේ තියෙනවා කියලා එහෙමයි අරමුණු කරන්නේ. මේ ලොම් නිය දත් හම මෙහෙම බලනවා හොඳට බලලා කන බොන ආහාරය නිසා මේ රූපේ හැදිලා තියෙනවා නේද කියලා හිතනවා ටිකක්. ඒකට හොඳට ඕන තමන් බලනවා බත් පාන් කවුරු මුන්නට ඕවා ටිකක් සිහි කරලා එහෙනම් ඒව නිසා මේ රූපේ හැදිලා තියෙන්නේ. ඒකයි දැන් මේ අතක් කඩාගෙන කොටියෙක් හරි වලහැක් හරි කෑවු ඒ සතාගේ බඩේ නෑ මේ අක්කයයි මේක ඒ සතාට ආහාරයක්. එතන කෙස්ලොම් නියදත් හම්මස් හැදේ මේකේ. එතකොට ඒ වගේම අපි ඔය ඌරෙක් කියනවා කුකුලෙක් කියනවා ඒව කෑවහම මේ රූපේ කෙස් හම්මස් ලේන හර හැදෙනවා. එතකොට මේ ආහාර චක්‍රයක් තියෙන රූපේ කියන්නේ ඇත්තටම ආහාරයක්. ආහාර එක කොටසක් අල්ලගෙන මේ මම කියලා. කන බොන ආහාරයට මම කියලා හිතුවට ආහාරය මම වෙනවද? වෙන්නේ නැහැ. බත් මේ පැත්තෙන් බැලුවහම බත් පාන් කවුරුමුන් ඇට කොටියගේ බඩට තියලා බැලුවහම ඒකට මම කියන එක බත් පාන් කවුරුමුන් ඇට වලින් හැදුණු මේ අපි මම කියලා නැද ඇසුරු කරන රූපේ අතෙන්ට සාපේක්ෂව එයාගේ කෙස්ලුම් නියදත් හැදෙන්න ආහාර. මට බත් පාන් කවුරුමුන් ඇට වගේ තමයි එයාට ඒ රූපේ හැදෙන්න මේ ආහාර. එතකොට මේ කන බොන ආහාරයට මම කිව්වා වගේ. එතකොට ඔන්න ඔය වගේ කන බොන ආහාරයෙන් යුක්ත රූපය ඇසුරු කරගෙන නිබඳු රූපයේ පිරිසිඳ නොදන්නාකම නිසාම මේ කය පුද්ගලයෙක් කියලා ගත්ත දෘෂ්ටිය නිසා පෙර මෙතෙන්ට ආපු විඥානය තියෙනවා. හරිද? ගොඩක් ඈතක යන්න ඕනේ මේිට පෙර මේ ආහාරයේ පිරිසිඳ නොදැක ආහාරයෙන් හැදුණු කය මමයි කියලා දැකපු වැරදි දැකීමමයි මේ කය සවිඥානික වෙන්න විඥානය මෙතෙන්ට පැමිණෙන්න හේතුව කියලා ගන්නකො. දැන් ඔන්නේ ඒබඳු සිත මේ ආහාරයෙන් හැදුණු රූපය අසුරු කරගෙන පවතින. එතකොට රූපය කෙස්ලොම් නියදත් හම්මස්නහර වලින් යුක්තයි කන බොන ආහාරයෙන් හැදිලා තියෙන්නේ. ඒ කය අසුරු කරගෙන පවතිනවා පෙර අවිද්‍යා කර්මෙන් පැමිණි විඥානය. ඒ නිසයි මේ කය සවිඥානික වෙලා තියෙන්නේ. එතකොට හොඳට ඔය ටික බලාගෙන රූප ටික අපි දැනගත්තා නම් ඇත්තටම ගොඩාක් කෙලෙස් අඩු වෙනවා. ඒ කියන්නේ මේ ආහාරයෙන් හැදෙන කය බුදු බව තියෙන්නේ හිත නිසායි, නැමෙන බව තියෙන්නේ මේ හිත නිසායි, සහැල්ලු බව තියෙන්නේ මේ හිත නිසායි, පුරුෂයෙක් කියලා පෙනෙන මේ ගතිය තියෙන්නේ හිත නිසායි. ඒක කියලා මේ ගති ටික හිතේ තියෙන ගති ටික කයෙන් ප්‍රකට වෙලා. ඒ හින්දා කය කෙනෙක් වගේ රැවටිලා තියෙනවා. ඒ නිසා බලනවා මේ කය සවිඥානික වෙලා තියෙන්නේ හිත නිසායි කියලා බලනවා. ওই gati ටික තියෙන්නේ මේ රූපේ හිත නිසායි කියලා බලනවා. ඒකයි ඔය කිව්වේ. සවිඥානික වෙලා කියලා කියන මේව දැනෙන gati. හොඳට හිතුවහම ඇත්තට මේ ලොකු කෙලෙසිය දුරු වෙනවා. ඊට පස්සේ මේ කය ඇසුරු කරගෙන පවතින හිත නිසායි මේ කයේ ඉන්ද්‍රියම ආපහුවේම වෙන්නේ. ඊට පස්සේ බලනවා මේ කය ඇසුරු කරගෙන පවතින හිතටයි රූප පෙනෙන්නේ. මේ කයට රූප පෙනෙනවා නම් මලමිණියටත් පෙනෙන්න ඕනේ නේද? නමුත් මේ කය ඇසුරු කරගෙන කර්මානුරූපව පැමිණි විඥානය පවතින ඒ සිතට මේ කය නවාතනක් විතරයි. මේ කයේ පිහිටලා පවතින හිතටයි මේ රූප පෙනෙන්නේ. මේ කයේ පිහිටලා පවතින හිතටයි ශබ්ද ඇහෙන්නේ. හිතටයි ගඳ සුවඳ දැනෙන්නේ. එතකොට දැන් අද ඔයගොල්ලන්ට ඔක තේරෙන්නේ නැති නමුත් ලොකු අර්ථයක් තේරෙනවා. ඒ කියන්නේ මෙහෙම බලලා ඇයි මන් දිහා බලන්නේ කියලා රණ්ඩු වෙන්න බෑ. ඇයි එයා දන්නවා
මේ පෙනෙන රූපය කන බොන ආහාරයෙන් හැදුණු රූපෙට පේන්නේ. ඒ කය ඇසුරු කරගෙන පවතින හිතටයි දැන් මේ රූප නිමිත්ත අරගෙන තියෙන කියන එක පේනකොට බැලීම් කෘත්‍ය කරන පුද්ගලයා සම්පූර්ණ අතහැරෙනවා. ඒ කියන්නේ මේ රූපේ පෙන්නලා තියෙන එතන හිතටනේ. හිත කය හිතට නතර වෙන්න උපකාරයක් වෙලාද විතරයි. හිත කයට පෙන්නලා නැහැ. එහෙනම් පෙනෙන දේ කයට ඇඳලා බලපු නිසා මේ දෘෂ්ටිය තියෙන්නේ. එතකොට දැන් ඕකට මම අර කියන්නේ මේ ඉදිරියෙන් ඉන්න ඕගොල්ලන්ව මට පේනවා. මේ පුටුවට පේන්නේ නැහැ. පුටුව උපකාර මට ඉඳගෙන ඉන්න මට ඕගොල්ලන්ව පේනවා. ඒ වගේ මේ පුටුව වගේ කය උපකාර හිතට නවාතැන්නක් දෙන්න. කය ඇසුරු කරගෙන පවතින හිතට රූප ශබ්ද පේනවා. ඔය ඇත්ත නොපෙනෙන නිසා කය සහිතයි මම. කය සහිත මට රූප පෙනෙනවා. කය සහිත මට ශබ්ද ඇහෙනවා කියන තැනකින් අපි මේ මැනලා ඉන්නේ. එතකොට මෙතනදී කන බොන ආහාරයත් ආහාරයෙන් හැදුණු රූපය හොඳට වෙනම බලන්න. කය ඇසුරු කරගෙන පවතින නාම ධර්ම ටික මෙබඳු කයේ බැඳිලා ඉන්නවා. ඒ කය ඇසුරු කරගෙන පවතින නාම ධර්ම ටිකෙන් කරන වැඩ බලන්න. රූප දකින්නවා නිරුද්ධ. ඒ හිත නිරුද්ධ වෙනවා. කය ඇසුරු කරගෙන පවතින සිත සද්ද අහනවා ඒක නිරුද්ධ වෙනවා. මේ වගේ දැකීම් ඇහිම් සිද්ධාන්තයක් කරමින් ඉපද නිරුද්ධ වෙන චිත්තජයසික ටිකක් තියෙනවා. එතකොට මේ සිතෙනුයි කයනුයි දෙන්නකින් කරන වැඩ ටික ඕනොන්ට උපකාරීව නොදන්නා කම නිසායි මේ රූපේ මගේ කියන දෘෂ්ටියක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා හිතන්න ඕනේ. මෙතන තියෙන ඇත්ත ඇති හැටි හිතන්න ඉබේම යෝගලන්ට මේක මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියන ටික තේරෙන්නේ. මගේ ආත්මය කියපු දෘෂ්ටි අතහැරෙන ඉබේ. එතකොට ඔන්න මේ විදිහට ටිකක් බලනවා ආයත ආනාපාන සතිය වඩනවා. ආනාපාන සතිය වඩන මේ විදිහට බලනවා. ඊට පස්සේ ඇහැට පෙනීම වශයෙන් හෝ කනට ඇහිම් වශයෙන් හෝ නැත්නම් හිතට සිහිවීම වශයෙන් හෝ බාහිර සත්‍ය පුද්ගලයෙ ඉන්නවා කියලා හිතනකොට ඒ හිතෙන සත්‍ය පුද්ගල භාවයට හිතෙන ඒ රූපත් අරගෙන එතනද ඒ රූපයේද කන බොන ආහාරයෙන් නේද ඒ රූපයත් ඇදලා තියෙන්නේ. එතනද කෙස්ලොම් නේද ධම්මස්නාර නේද තියෙන්නේ. ඒකය ඇසුරු කරගෙන කර්මානුරූප පැමිණි විඥානයේ පවතිනවා නේද? ඒ නිසා ඒ කය සවිඥානික වෙලා තියෙනවා නේද? ඒ නිසා ඒ රූපය යෑමෙම වෙන්නේ එතන තියෙන චිත්තජයසික ටික නිසා නේද? එතන කය ඇසුරු කරගෙන පවතින හිතට නේද රූප පෙනෙන්නේ කියලා බලලා ඒ නාම රූප දෙක නොදන්නාකම නොදකින්නකම නිසා තව සත්‍ය පුද්ගලිකින හැඟීමක් ඇති වෙලා තියෙනවා නේද? එතකොට බාහිර සත්‍ය පුද්ගලෙක් ඉන්නකොට සත්‍ය පුද්ගලෙක් කියලා පෙනෙනව හෝ තේරෙනව නෙමෙයි. ඒ ඇත්ත නොදන්නා කම නිසා සත්‍ය පුද්ගලෙක් කියන හැඟීමක් ඇති වෙලා තියෙනවා. කියන නෝනෙනවා. මේ විදිහට පරසත්තනං වා පරපුද්ගලණං වා කියලා අනිත් සත්‍ය අනිත් පුද්ගලය කියන තැනක තියෙන සත්‍ය පුද්ගල භාවයෙන් යුක්ත අරමුණු සත්පුද්ගල භාවයෙන් යුක්ත අරමුණු නුවණින් මෙනෙහි කරනවා. ඔන්න මෙනෙහි කළා ආයත ආනාපාන සතිය හෝ සමතකමටක් වඩනවා. අජ්ජත් බහිද්දාවා ওই විදිහට තමන් කියන ශරීරයේ බාහිර රූපවල මේ දෙකේම සත්පුද්ගල භාවයෙන් යුක්ත රූප නුවණින් බලමින් සමතකමටකින් හිත වඩනවා. මේ වෙලාවේදී අනිත් රූප ගැන, සද්ද ගැන, ගන්ධ සුවඳ ගැන නොසලකා හරින්න. ඒ රූප හෝ ශබ්ද හෝ ගන්ධ සුවඳ එක්ක එන පුද්ගල භාවය විතරක් අල්ලගන්න. සද්දයක් ඇහෙනකොටම මිනිස්සෙක් කෑ ගන්න සද්දේ කියලා සද්දෙත් එක්ක එන මිනිස්සෙක් ඉන්නේ. ඒ මිනිස්සයා විතරක් හිතෙන් අල්ලගන්නවා. ඒ වගේ මේ ස්පර්ශ ආයතන 6 හිතට දැනෙන සිහි වෙන අරමුණු වල සත්පුද්ගල භාවයෙන් යුක්ත අරමුණු ටික විතරක් නාම රූප වශයෙන් මෙනෙහි කරමි. මේ සම්බන්ධ කියපු දේශනා තවත් ඇතිවම එහෙම නාම රූප වශයෙන් මෙනෙහි කරමින් බලනවා. එතකොට එයාට තේරෙනවා හොඳට මේ රූපේ හේතු ප්‍රත්‍යයයි. හේතු නැති වෙනවන නැති වෙනවා කියලා රූපය අනිත්‍යයක් පේනවා.
ඒ වගේම හේතුව සත්‍ය පුද්ගලයන් නොවේ නම් ඒ නිසා හටගන්න කය නැමැති ඵලය කොයින් සත්‍ය පුද්ගලෙක් වෙන්නද කියලා අනාත්මයක් පේනවා. මේ හේතුඵල ධහම නොදැන මම මගේ කියලා මේ උරුම කරගෙන ඉන්න තාක් අපි මම මගේ කියලා හිතියට හේතුඵල ධහම පවතින එක වෙනස්. හේතු ටික නිරුද්ධ වෙන ඵලය නිරුද්ධ වෙනවා. නිකන් දුක් විඳින්න වෙනවා නේද කියන නෝනක් එනවා. අනිත්‍ය දුකයි අනාත්මයි කියන නෝන වැඩෙනවා. ඔන්න දැන් ලෝකේ තියෙන නිට්ටයයි සැපයි ආත්මයි කියන විපල්ලාසය කෙලෙසිය දුරු කරන්න තමයි මේ අනිත්‍ය දුකයි අනාත්මයි කියන ත්‍රිලක්ෂණය තියෙන්නේ. සීලේක පිළිතුර සමතකමතහනකින් හිත වඩමින් මේ වගේ අනාත්මයට හෝ අනිත්‍යයට හෝ දුකට හෝ බලනවා. මෙහෙම බලන එක තමයි මෙයාගේ විදර්ශනාව. මේ විදිහට කරනකොට නීවරණ ධර්ම දුරු වෙනවා. නීවරණ ධර්ම දුරු වෙනකොට අනිත්‍යයි කියලා හෝ දුකයි කියලා හෝ අනාත්මයි කියලා හෝ එළඹ සිටි නුවණ සිහි නුවණ ඇති දවසක් වෙනවා. ඒ කියන්නේ මෙහෙම බලලවත් පුද්ගලයෙක් වෙන්නේ බලනකොටම කොච්චර අපි පුද්ගලයෙක් කියලා බැලුවොත් කන බොන ආහාර පුද්ගලයෙක් වෙන්නේ නැහැනේ කියන මට්ටමේ නුවණ හොඳට ඉපේట్లా ඉන්නවා. කය ඇසුරු කරගෙන පවතින චිත්තචෛසික ටික හේතු ප්‍රත්‍යය කියන නුවණ හොඳට පිළිట్లా තියෙනවා. මේ නාම රූප දෙක ඇස් මට්ටමට පෙනෙන මට්ටමට එන දවසක් තියෙනවා. එතකොට අනාත්මයි. අනාත්ම පිළිටිකන මේ ජීවිතෙම දුකෙන් මිදෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔන්න ඔය මට්ටම යනකොට නීවරණ ධර්මයෙන් මිදෙනවා. නැත්තම් මේ රූපේ හේතු ප්‍රත්‍ය හේතු නැති වෙනවා කියලා ඒ හරහා මේ හැම රූපයක්ම ඵලයක් නේද? ඵලයට හේතු ටික පේනවා. මොනවද? මුළු ලෝකේ තියෙන ඔක්කොටම යථාර්ථ වශයෙන් තියෙන්නේ මොකද්ද? හේතු හතරයි. අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන ওই ටික. මේ ඔක්කොම හේතු ප්‍රත්‍යය නේද කියන නෝන එනවා. හේතු ටික නැති වෙනකොට ඒවා නැති වෙනවමයි. අපි කැමති විදිහකට කැමති වුණාට තියෙන්නේ අපි කොච්චර පුද්ගල භාවයකින් සත්ව භාවයකින් වටිනා භාවයකින් අල්ලගෙන තියාගන්න ඇදුවත් ඔය අපි මෙහෙම හිතාගෙන ඉන්න ඔක්කොම හැදලා තියෙන මේ ධර්මතා හතරේ. මේ හේතු ටික නැති වෙනව කියලා එක මිතියට අහු වෙනවා මේ ඔක්කොම. හැම දෙයක්ම අනිත්‍යයි කියන නෝනෙ නැහැ. නිකන් නෙමෙයි අනිත්‍යයි කියන්නේ. හේතු නිසා හටගත්ත දේවල් හේතු නැති වෙනවා. හේතු නිසා හටගත්ත දේවල් අපි ඇති බවට අල්ලගෙන හිටියොත් හේතු නැති වෙනකොට නැති වෙන දවසට දුක ඉබේමයි එන්නේ. අනිත්‍ය නිසා දුක අපිට. යන්තනිච්ඡන්ත දුක. අපිට දුක එන්නේ වෙන මොකුත් හින්දා නෙමෙයි. අනිත්‍ය නිසා. මම මේ පෙනෙන මට්ටම අල්ලගෙන ඉන්නේ. නමුත් මේ මට පෙනෙන මට්ටම උපද්දවන්න යම් ධර්මතාවයක් හේතු වෙනවා නම් ඒ හේතුව වෙනස් වෙනකොට පෙනෙන මට්ටම නැති වෙනවා. ඒ හින්දා දුක. එතකොට අනිත්‍ය දෙයක් ඒක පෙනෙන මට්ටමට මෙනවා ත්‍රිලක්ෂණය. එදාට තමයි පෙනෙන මට්ටමට ආවමයි නීවරණ නැත්තේ. එතකොට නීවරණ ධර්මයන් තමන් කෙරෙහිලා නොදකිනකොට ප්‍රමෝදය කියන එක උපදිනවා. ප්‍රමෝදය නිසා ප්‍රීතිය නිසා පස්සද්ධිය. මේවා මොනවද කොහොමද ඒවා ගන්නෙ කියලා හිතන්නවත් ඕනේ. ඔයගලන්ට එක තැනකට විතරයි උත්සාහවත් වෙන්න ඕනේ. සීලය ගැන වග බලා ගන්නට වෙනවා හිතලා චිත්ත සමුතිය ඇති වෙන ක්‍රම උපායක් වග බලා ගන්නට වෙනවා හිතලා නොවනින් අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් මෙනෙහි කරන ක්‍රමයක් ඉගෙන ගන්නට වෙනවා හිතලා. ඒක කරන්න වෙනවා. ඔය ටික විතරක් හිතලා කරන්න. හැබැයි මේ ටික කරන්නේ මොකටද කියන නුවණ කලින් අපි දැනගෙන තියෙනවා. මොකද්ද? ලෝකයේ කෙලවරට යන්න. ලෝකයේ කෙලවර කියන එකට අපි දැකලා තියෙනවා. මොකද්ද දැන්? කෙටිම ලක්ෂණයක් ගත්තොත් අද අපිට හිතුනේ ඇහැ චක්කු විඥානයේ නම් මේ ශරීරෙට අයිති රූපේ බාහිරයි කියලා. ඕගලන්ට කවදා හරි දවසක මේ පෙනෙන රූපය අයිතිත් මෙහෙටයි කියන දැන පෙවුනන්න ලෝකේ කෙලවර. ලෝකේ කියනක බබයක් මොන ශරීරේ පොතේට නෝ තව වටපිටා ගොඩාක් ඕගලන්ට පේන්න ඕනේ මේ රූපය කියනක උපාදාය රූපයක් බාහිර එකක් වර්ණ සටහනක්
මේ අවිද්‍යාව කර්ම තණ්හාවෙන් හටගත්තේ කියලා. ඒ ටිකේ ඔක්කොම ওই වචන කෙටි කළ ගත්තාම පේන්නේ මෙහෙමයි කියන එකක් තියෙනවා. ඔක තමයි ලෝකේ කෙලවර. මෙන්න මේ ලෝකේ කෙලවරට නැත්නම් ඇත්ත ඇති හැටියට ඇහැ රූප කන ශබ්දයන්ගේ ඇත්ත ඇති හැටි දකින්න තැනටයි කියලා ඇත්ත ඇති හැටි දකින්නයි කියලා දැනගන්න. ඇත්ත ඇති හැටි දකින්නවා කියන තැන තව වචනයක් තමයි ලෝකේ කෙලවර කියන එක. එකම තැනට එන්නේ. එතකොට මෙන්න මේ වගේ දර්ශනයකට දැක්මකට ලෝකේ කෙලවරකට යන්නයි මේ ටික කරන්නේ. එතකොට සීලයක පිළිතලා සමතකමටම හිත වඩමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩනවා කියන ටික විතරයි කරන්නේ. ওই ටික විතරක් කරනකොට නීවරණ ධර්ම දුරු වෙනවා කියන එක වෙනවමයි. නීවරණ ධර්ම දුරු වෙනකොට ප්‍රමෝදය කියන එක හිතේ සතුට ප්‍රමුදිත භාවය ඇති වෙනවා. ඒක බලවත් වෙන එකට කියනවා ප්‍රීතිය කියලා. එතකොට මේ හිත කය දෙක හරියට සමනල තට්ටක් වගේ. ඉතාමත් නිබර දැනකට යනකම් එනවා. ওই නිබර දැන ගොඩාක් ඉහළට ගියාම ඕගලන්ට අහසේ අත තබල පණ නැති කෙරුව කරන්න පුළුවන් මට්ටමට එනවා වැටෙන්නේ නැහැ. හිතන්න බැරි වෙන්නේ නැතිට. එතකොට ඒ ගොඩාක් දුරට ගියාම මේම නිවර ජීවන මට්ටමේදී විතරක් හොඳයි. නිවරණ දෙකල ප්‍රමෝදය තිබලා එතනම පස්සද්ධිය කියන මට්ටමේදීද ඒ ඔය gati ටිකම තවත් උඩට තවත් වැඩෙනවා. පස්සද්ධිය නිසා සැපේ නිසා හිත සමාධිය වෙනවා. කියනකොට ඔන්නේ සමාධියේදී ඔයගොල්ලන්ට මේ පෙනෙන මට්ටම වෙනස් වෙනවා. දැන් මේක වඩා මේ තියෙන අවකාශය හොඳට උගලන් ප්‍රකටයි. තමන් සහ අනුන් කියලා පෙනෙන මේ බෙදීම නෑ දාට. පෙනීමම තමයි. දැන් අද තමයි පෙනෙන දේ තුල තමන් සහ අනුන් කියලා බෙදන්න පුළුවන් ඕගලන්ට. අපිට බෙදන්න පුළුවන්. ඒ මින්ම නෑ දාට. තමන් අතහැරෙනවා මේ පැත්තෙන්. පෙනෙන දේ විතරයි. මෙහෙම බැලුවොත් පෙනෙන දේ විතරයි. එදාට පෙනෙනදී පෙරණු තිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. ඇහැ නිසා මේ බඳු රූප හදලා පෙනෙනවා. දැකීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා. වර්ණ සටහන් මාත්‍රයක් විතරයි. කියන මේ ටික පෙනෙනවා. අපි අහගත්ත ටික පෙනෙන දවසක් එනවා. එදාට මේ නිබඳු ඇත්තක් පවතින තැනක මේ ඇත්ත නොදැන ඇති බවට අරගෙන දුක් විඳේ අද කීයකට මේ අනන්ත සංසාරික දුක් විඳපු හැටි Tamanට පෙනෙනකොට දුකේ කලකිරෙනවා. කලකිරෙනකොට නොයැලෙනවා. නොයැලෙනකොට මිදුණා කියන මොන පාලනවා කියන මේ ටික වෙනවා. මේ එකකටවත් Taman හිතන්නවත් ඕනේ මේවා වෙන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලා ලෝකයේ කෙලවර කියන්නේ මෙන්න මෙහෙම තැනක් මෙන්න මෙබඳු දර්ශනයකට යන්නයි තියෙන්නේ කියලා දැනගන්න ඕනම. ඒ ටික දැනගෙන මේ ටික කරනවා. එතකොට ලෝකේ කියන්නේ මොකද්ද? නිට්ටයයි සැපයි ආත්මයි කියලා පෙනෙන එක. ලෝකේ කෙලවර කියලා කියන්නේ යතහ භූත ඥානය. ලෝකින්ද ලෝක කෙලවරට යන්න තියෙන ගමන්මක මොකද්ද? අනිත්‍යයි දුකයි අනාත්මයි කියන මේ ත්‍රිලක්ෂණය. විමුක්තිය මොකක්ද? එතකොට මේ ගමන්මක තියෙන්නේ ලෝකෙමයි. මම කියදන් වත්තෙන් පිටට යන පාර තියෙන වත්තේනේ නේ. එතකොට ලෝකේ නිට්ටයයි සැපයි ආත්මයි කියන දේවල් තමයි අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දැකලා ලෝකේ නොයලි නොගැටි ඉන්න මානසික මට්ටමක් හදාගන්න වෙන්නේ හැදෙන්නේ. එදාටයි නීවරණ ධර්ම දුරු වෙන්නේ. ලෝකේ කියන එකත් එක මට්ටමකට වෙනවා. මේ මට්ටමේදී කාම ලෝකේ. තව ටිකක් උඩට යනකොට රූප ලෝකවල. එතකොට ඔකට උත්තර භාගීය, ඕරම් භාගීය කියලා කියනවා. මේ මට්ටමේ කෙලෙස් ටික අතහැරෙන හැටි මේ. ওই විදිහටම මේ බුද්ධංග ධර්ම ටික මේ මාර්ගයේ මේ විදිහට වෙන ත්‍රිලක්ෂණය මේට වඩා සියුම් වෙනවා. යථාභූත ඥාන දර්ශනය ඊට පස්සේ නාම ධර්මයන්ගෙන් ප්‍රකට වෙනවා.
ඒ විදිහට වැඩෙනවා. එතකොට යම් කිසි කෙනෙකුට සීලයක පිළිපදලා හිත සමතකමතනකින් හිත වඩමින් මේ විදිහට විදර්ශනා කරන්න පුළුවන් නම් ටික ටික හරියට නීවරණ ධර්ම දුර වෙලා ජීවිතයේ අන්තිම දවසකදී අන්තිම කාලේ හරි මේ ඇත්ත ඇති හැටි දැනගන්න පුළුවන්, දැක ගන්න පුළුවන් මට්ටමක් වෙනවා. මොතෙන්දී අපහසු මේ ආයතනයේ ඇත්ත ඇති හැටි මුලින්ම දැනගන්න, දැක ගන්න මට්ටම විතරයි. මෙහෙම කරගෙන යනකොට යම් දවසක් තියෙනවා කිසිම වෙහෙසක් නැතුව සැකයක් නැතුව බුදුහාමුදුරු කිව්ව හින්දා නෙමෙයි මේ ආයතනයන්ගේ ඔය gati ටික ඕගොල්ලන්ගේම හිතට හොඳට තේරෙන, හොඳට දකින්න පුළුවන් මට්ටමක් එනවා. එදාට කියන දිට්ඨි සම්පන්නයි කියන මේ දර්ශනය නිසා මේ දැකීම ඇත්ත. හැබැයි එළඹ සිටින්නේ නැහැ. ආත්පසේ දර්ශනය තුලම මනස තියෙන්නේ නැහැ. එදාට ඕගොල්ලන්ට මේ සීල සමාධි ප්‍රඥාව ඕනේ නැහැ. කෙලින්ම ඒ දර්ශනයට මෙහිත තබලා ඒකම පුන සිහි කරන්න පුළුවන්. ඒ දර්ශනයට තමයි අනුශය නැති වෙන ආශ්‍රය ක්ෂය වෙන්නේ. ඕකෙදී ඕගොල්ලන්ට තවත් ක්‍රමයක් මම මේ කියන එක ගැන මොන හරි ප්‍රශ්නයක් තියෙනම් පටිසම්භිදා මග්ගේ තියෙනවා චුකනන්ත කතා කියලා කොටසක්. ඒකේ තියෙන සරියුත් මහ රහතන් ආනන්ද හාමුදුරුවෝ දේශනා කරන යම් කිසි කෙනෙක් මේ ලෝකේ මං ඉදිරියේදී අරිහත්ත්වයේ ප්‍රකාශ කළොත් එයා මෙන්න මේ ක්‍රම හතරෙන් තොර වෙන ක්‍රමයකට නම් නෙමෙයි කියලා සමත පූර්වංගම විදර්ශනා පූර්වංගම සමතේ සමත විදර්ශනා යුගනද්ද ධම්ම උද්දච්ච සමන්නාගත ත්‍රිලක්ෂණය නිසා ඇති වෙන සමතේ කියලා ක්‍රම හතරක් ගන්නවා. ඊට පස්සේ ඒක විස්තර කරන්න හැටි බලන්න. ඒක හොඳට පෙන්නනවා සමතේ වඩලා සමතේ නිසා එහා විදර්ශනා පහු කාලෙදී ඉස්සර සමතේ විතරක් වඩලා ඊට පස්සේ ත්‍රිලක්ෂණය මෙනෙහි කරනවා. මෙනෙහි කරනකොට එයාට මාර්ගය උපදිනවා. මාර්ගය උපදිනකොට ඒ උපම් මාර්ගය පුන වැඩිමින් ආශ්‍රයක්ෂය වෙනවා. විදර්ශනා විතරක් කරනවා. විදර්ශනා කරන ඔහුට විදර්ශනාව නිසා සමතයක් උපදිනවා. ඒ නිසා මාර්ගය පහළ වෙනවා පහු කාලේ. ඒ මාර්ගය පුන වැඩිමින් ආශ්‍රයක්ෂය වෙනවා. සමත විදර්ශනා වඩන ඔහුට මාර්ගය පහළ වෙනවා. පහළ වෙන ඒ මාර්ගය පුන වැඩිමින් ආශ්‍රයක්ෂය වෙනවා. කියලා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා ලෝකයේ ඇත්ත ඇති දකින දැක්ම මේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා පෙන්වන තැන නෙමෙයි. හැබැයි මේන් තොරත් නැහැ. මොකද මෙතෙන්ට එන්න ක්‍රමයක් නැහැ. ඒකයි අනිත්‍ය දුක්ඛ අනාත්මට කියන විමුක්ති මුඛ කියලා. මිදීමේ දොරටු. ඔය ත්‍රිලක්ෂණේ නැත්තම් ලෝකෙ මේ ඇත්ත නොතිබුණා නම් ලෝකෙන් ඈතර වෙන්නේ නැහැ කවුරුත්. ඒ නිසා මේ පින්වතුන්ට මම මෙතන මතක් කරන්නේ දුර්ලභ බුද්ධෝත්පාද කාලේ මනුෂ්‍ය ජීවිතය ලැබුණ වෙලාවෙදී අපි හැමදෙනාම කොහොම හරි උත්සාහවත් වී මේ ධර්ම තේරුම් කරගන්න. ඒක රහතන් වහන්සේ නමක් දේශනා කරනවා මෙන්න මෙහෙම. ඒ කියන්නේ මේ කතාවක් තියෙනවා මේ දුප්පබ්බජ්ජා චේ දුරති වාසා ගේහා. පැවිද්ද කියන එකත් ලේසි පාසු එකක් නෙමෙයි, අමාරුයි. ගිහි ගෙදර වාසය කරනවා කියන එකත් ලේසි නෑ. දුප්පබ්බජ්ජං වේ දුරති වාසා ගේහා. ධම්මෝ ගම්බීරෝ දුරතිකම භෝග. ධර්මයක් හරියම ගැඹුරු ඒක අවබෝධ කරගන්නවා කියන එකත් ලේසි නෑ. දුරදිකම භෝග ගිහි ගෙදරක ඉඳලා භෝග උපදවා ගන්නවා කියන එක ලේසි කාරණාවක් නෙමෙයි. දුප්පප්පචාවේ දුරදිවාසාගේ ධම්මෝ ගම්බීරෝ දුරදිකම භෝග. පැවිදි වෙලා ධර්මය අවබෝධ කරගන්න එකත් අපහසු, ඒකත් ලේසි නෑ. ගිහි වෙලා කියලා ජීවත් වෙනවා කියන එකත් පහසු නෑ. භෝග උපදවා ගන්නවා
ඒවල් දරවල හදා ගන්නවා කියන එකත් ලේසි කාරණාවක් නෙවෙයි. ඒක වෙන්නේ බොහෝ විසදරන වෙනවා. කිච්චා උත්තිනෝ ඊතර නේව. ලද දෙයින් පමණක් සෑහීමට පත්ව ජීවත් වෙනවා කියන එකත් ලේසි නෑ. යුත්තං චින්තේතුං සතතම අනිච්චතන්ති. ඒ හින්දා නිතරම අනිත්‍යයෙන් බලන එක අනිත්‍ය කියලා මෙනෙහි කරන එක සුදුසුයි කියලා කියනවා. ඒකෙන් කියන්නේ පැවිදි වුණා කියලාවත් ඒක ලේසිත් නෑ. ගිහි වුණා කියලා ගිහිකම ලේසිත් නෑ. ගිහි පැවිදි දෙකම දුක් සහිතයි, ආයාස සහිතයි. කවුරුත් පහසුවෙන් ඉන්නේ නෑ. ඒ හින්දා හැම කෙනාටම ගිහි කෙනාට පැවිදි කෙනාට දෙන්නට සුදුසුයි කියනවා. නිතරම මොකද සතතම අනිත්‍යන්තේ. නිතරම අනිත්‍ය මෙනෙහි කිරීම සුදුසුයි කියනවා. ඒ වගේ ජීවිතයේ ස්වභාවය ටිකක් හරි තේරුම් ගන්න මේ දුවන්නම් වාල දුවන සමාජ රටාවට එකතු වෙලා දුවන්න එපා. මේ ඔක්කොම සැපසැන සිල්ල හොයාගෙන යන්නේ. ඕගොල්ලෝ පොඩ්ඩක් මෙනෙහි කරලා බලන්න. ගෙවල් හදලා දූ දරුවෝ හදලා යාන වාහන අරගෙන මේ ඔක්කොම කරන්න මොකද දුක් නැතුව ඉන්න. ගෙවල් හදලා මිල මුදල් එකතු කරලා දූ දරුවෝ හදලා භවභෝග හදලා දුක් නැතුව ඉන්න උත්සාහවත් කරන වෙන ලෝකේ දුක් නැතුව ජීවිතය අවසන් වුණේ කවුද කියලා හිතලා බලන්න පොඩ්ඩක්. ඉතින් මේ ලෝකේ මෙච්චර කාලයක් ඉදිරියෙන් ගිය ඔක්කොම ටික ඔය ඉලක්කයට ගිහිල්ලා සප්ර ගන්න බැරුව ඔක්කොම වැරුණා. අපිට විතර පුළුවන් වෙයි. මුදල් එකතු කරලා දුක් නැතුව ඉන්න පුළුවන් නම් අද මුදල් තියන අය කොච්චර ඇද්ද? ඒ අය මහලු වෙන්නේ නැත්te, මැරෙන්නේ නැත්te, ලිටරු ගැදෙන්නේ නැත්te. මේ අපි විතරක් අපහසුයෙන් කීයක් හරි එකතු කළාද අජරාමර වෙන්නේ? හිතන්න ටිකක් අපිත් ඒ කරන්නම් වාලේ කරනවා. ඇයි මේ මොකටද මේ කොහෙද යන්නේ කියන එක හිතන්නේ. ගෙවල් දොරවල් හදාගත්තාම දුක නැතුව ඉන්න පුළුවන් නම් තට්ටු ගණන් විශාල මන්දිර හදපු අය නැද්ද ඉන්නවා. ඒ අය ලෙඩ වෙන්නේ, මහලු වෙන්නේ, මැරෙන්නේ නැද්ද? ඒ අයට මේක වඩා ප්‍රශ්න ඇති. එතකොට එහෙනම් අපි මේ ගියක් දොරක් හදාගෙන අචරාමර වෙන්නේ. හිතන්නේ. ඉතලා මම කියන්නේ රස්සාවල් කරන්න එපා කියන එක කියනවා නෙමෙයි මේ. ගෙවල් දොරවල් හදන්න එපා, වාහන ගන්න එපා, දරුමල් හදන්න එපා කියන එක නෙමෙයි. මේව කරන්න එපා දුක නැතුව ඉන්න. ජීවිතේ ජීවත් කරගන්න මේව ඕන නිසා ඒව හම්බ කරන්න. අර කතාවක් තියෙන බැඳගත් කියලා එක හඳ වෙනවා කියලා. ඒ වගේ ජීවත් වෙන්න මේ ටික කරන්න හැබැයි නුවණක් තියාගන්න කවදාවත් මේකෙන් අජරාමර වෙන්න බෑ. ජීවිතේ දුක නැති කරන්න බෑ. මේ ටිකෙන් නැති කරන්න පුළුවන් දුකේ එක චුට්ටක්, අල්ප චුට්ටක් විතරයි. මම කියන්නේ ඔයගලන්ට ගොඩාක් බඩගින්න හැදෙනවා නම් හැදුනොත් බඩගින්න නැති කරන්න පුළුවන් ද ලස්සන ටෙලිනාට්‍යයක් බලලා? බෑනේ. හැබැයි ටෙලිනාට්‍ය බලලා නැති කරන්න දුකේ කොටසකුත් තියෙනවා. ඔයගලන්ට පාළුවක්, කාන්තිය, තනිකමක් වගේ එකක් ඇති වුණා නම් හිතේ ඒ මොහොතේ ඒක නැති කරගන්න පුළුවන්. ඒක අපිට පිළිගන්න වෙනවනේ. නමුත් බඩගින්න දුක නැති කරන්න කණ්ඩම වෙනවා. ඒ වගේ ඕගලන්ට එදිනෙදා ජීවිතයේ ඇති වෙන යම් අපහසුකමක් තියෙන රළු ඒ මට්ටමේ දුකක් තියෙනවනම් මේවා උපයා ගැනීමෙන් නැති කරගන්න පුළුවන්. නමුත් සසර ඉපදීම, මහලු වීම, මරණයටපත් වීම, තමන්ගේ ප්‍රිය දෙයින් වේගවීමක් වෙන එකතු වීම කියන ජීවිතයේ දුකයි කියලා ඇඟට හැපෙන දැනෙන අවශ්‍යම ටික ඕකෙන් නැති කරන්න බෑ. ඒ නිසා හොඳට මතක තියාගන්න. මේ කෙරෙන්නේ බොහෝම අල්ප අර්ථයක් විතරයි. ඔය ටිකේ ඔය චූටි අර්ථය පොඩි දෙයක ආස්වාදයේ ගන්න ගිහලා මහ දුකක් හැබැයි විඳින්න වෙන තියෙනවා. ඒ නිසා ඉපදීම, ලෙඩවීම, මහලු බව, මරණය නැවති මහ දුක අයින් කරන්න තියෙන හේතුව මොකක්ද කියලා හොයලා ඒක නැති කරගන්න කටයුතු කරන්න ඕනේ කියන තැනකින් මතක තබා ගන්න.
ජීවිතේ ජීවත් කරන්න මුදල් එකතු කරන්න දෙයක් හදාගන්න ඒ ටිකක් කරන්න. ඒක ජීවිතේ කරගන්න එපා. ඉඩක් හදාගන්න ආධ්‍යාත්මික දියුණුවක් ඇති කරගන්න. සසර දුක ඇති කරන හේතුව හොයලා ඒ හේතුව නැති කරගන්න ඉඩක් හදාගන්න. එහෙම නැතිනම් අපි මුළු ජීවිතේම දිය කරයි මොකටද? දුක නැති වෙන්න කියලා මෝඩකමේ මේ ආධ්‍යාත්මික පැත්ත මේ හේතුව දුක ඇති කරන හේතුව නැති කරගන්න තියෙන ඉඩක් නැති කරගන්නවා අපි අර මෝඩ දර්ශනය තිබුණා. ඒ නිසා ඊට නුවණ ඇතුව ලෝකයයි මෙන්නට ගන්න බා ලෝකේ කවදාවත් නුවණින් බලලා කටයුතු කරන්න පුළුවන් කමක තිබුණා නම් මේ සසර මෙහෙම වෙන්නේ නැහනේ. ඉතින් ඒ නිසා තමන් නුවණින් දැකලා ජීවිතය දෙකට බෙදාගෙන මේ ජීවිතය ජීවත් කරගන්න ඕනේ ටිකක් කරගන්නවා. ඒක ජීවිතේ ජීවත් කරගන්නයි කියන නුවණ තියෙනවා. අජරාමර බව ජරා මරණයෙන් මිදීමට අවශ්‍ය හේතු හොයා ගන්නවා. හොයාගෙන ඒක නැති කරගන්න තින කාලයක් තබා ගන්න. එහෙම කෙනා මෙලොව පරලොව දෙකෙන්ම දිනනවා. මෙලොවද දුක කරදරයෙන් තොරව අවුවට වැසෙන්නොත් මෙන්න ගියකුත් තියෙනවා. දුක කරදරයක් ඇති වුණාම ජීවත් වෙන්න මුල මුදුරුකුත් තියෙනවා. ඒ වගේම හිතට ලොකු සනසිල්ලක් පරලොව යන දවසේදී ජීවිතේ හැම අතින්ම ලොකු රැකවරණයකුත් හදාගෙන තියෙනවා. මෙන්න මේ ජීවිතයට කියනවා ඇස් දෙකම ඇතුව ජීවත් වෙනවා කියලා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක හැක් ඇති පුද්ගලයෙක් ඉන්නවා ඇස් දෙකම නැති පුද්ගලයෙක් ඉන්නවා ඇස් දෙකම තියෙන පුද්ගලයෙක් ඉන්නවා. ඒ කියන්නේ කෙනෙක් ඉන්නවා එක හැක් වගේ මෙලෝ භව භෝග උපදවා ගන්න හරිම දක්ෂයි. නමුත් ආධ්‍යාත්මික පැත්තෙන් හිතලා පරලෝ සැනසෙල්ලක් හදාගන්න පරලෝ පැත්ත පේන්නේ නැහැ. එයාට කියන්නේ එක හැයි තියෙන. කෙනෙක් ඉන්නවා පරලෝ පැත්තෙන් කටයුතු කරගන්න හරි දක්ෂයි. හැබැයි මෙලෝ ජීවිතේ බොහොම කාලකන්ණි. මේක ජීවිතේ හදාගන්න දන්නේ නැහැ. එයාට කියන්නේ එක හැයි තියෙන. කෙනෙක් ඉන්නවා දෙකම නැහැ. මෙලෝ ජීවිතේ කටයුතු කරගන්න දන්නේ නැහැ. මෙලොව දුක් රෝගියක් දොරක් හදාගෙන මෙලොව මුදලක් හදාගෙන එහෙම දන්නේ නැහැ. ආධ්‍යාත්මික දියුණුවක් බණ භාවනාවක් කරගෙන පරලෝ යහපත් කරගන්න දන්නේ නැහැ. මෙයාට කියනවා මොකද්ද? අන්ධයි. ඇස් දෙකම පේන්නේ. තව කෙනෙක් ඉන්නවා ඇස් දෙකම පේන්නේ. මේ ජීවිතේ කටයුතු කරගන්න දක්ෂයි. පරලෝ දියුණුව සඳහා කටයුතු කරගන්න දක්ෂයි. ඒ නිසා ඇතුව ජීවත් වෙන්න. ඉතින් අපි එහෙම උත්සාහවත් වුණොත් අපිට බැරි වෙන්නේ සමහර විට අද මම මේ කරපු දේශනාවේ යම් කරුණු තියෙන්න පුළුවන් ගොඩක් ගැඹුරු. නමුත් අපි පහුගිය කාලෙදී ඒ ගැන කතා කළා ඊට අදාළ දේශනාවක් ඇති. ඒවත් පොඩ්ඩක් අහන්න. කෙටියෙන් මතක් කරන්නේ අපි උත්සාහවත් වුණොත් අපිට බැරි නෑ මේ ජීවිතය දුකෙන් මිදෙන්න. මොකද අපි ලැබුණු මනුස්ස ජීවිතයේ බුද්ධෝත්පාද කාලයේ සත්‍යධර්මයේ තියෙන වටපිටාව කියන ටික ලැබුණා කියන්නේම පුබ්බේචකත තුනට. පෙරපින් නැති බව තියනවා කියන එක. අද ඕනේ තවත් ප්‍රාර්ථනා කිරීම නෙවෙයි උත්සාහවත් වීම. ඉතින් ඒ සඳහා හැමදෙනාම මේ සත්‍යධර්මයට උත්සාහවත් වෙත්වා. ඒ සඳහා මේ දේශනාව හේතුපනිශ්චය වේවා කියලා දාසුන්ට